කාය විඤ්ඤාප්තිය ක්‍රියා කරන ආකාරය. ඒ කකුල උස්සලා කකුල තබන එකේ නිරෝධය දකින්න පුළුවන් නම් අත්තර සංසිඳෙන්න පටන් ගන්නවා. කොයි හරියද? අනුශය දන්න හරි. ඒ අනුශය පැත්ත සංසිඳෙන්න පටන් ගන්නවා. අර අනුශය සංග්‍රහයෙන් මේ භවයේ අවයවයෙන් දෙන උෂ්ණ ගතිය අඩු වෙලා යන්න පටන් ගන්නවා. මක් නිසාද? මෙයාට දැන් නිතරම එයාගේ අවධානය මොකේදද? කාය විඤ්ඤාප්තිය අර හදවතට වැදිච්ච සිද්ධිය මොළයට වැදිනා. එතන කාය විඤ්ඤාප්තියෙන් කාය විඤ්ඤාප්තිය ඇතුළේ චිත්තද වායු ධාතු වෙන්නේ නේද? චිත්තද වායු ධාතුවේ කාය විඤ්ඤාප්තිය ඇදිලා මේ ඒක චිත්ත ක්‍රියා වායු ධර්මතාවයකට යෙදෙන හැටි. පිළිබඳ 100. ඒ කියන්නේ ඔස්තෝනා තබනවා හැර ඔසවන්නේ තබන්නේ නෙමෙයි. ඔසවන දෙයක් කාරණයක් නෙමෙයි. සිදුවෙන්නේ එතන මොකද්ද? ඒ හේතුන්ගේ ඵල නිරෝධය. මොනවාද හේතු? හදවතට වැදිච්ච එක මොළයට වදිනවා. එතනින් කාය විඤ්ඤාප්තිය ඇති වෙන කකුල උස්සන විඤ්ඤාප්තිය, කකුල විවෘතිය විඤ්ඤාප්තිය, කකුල ඉස්සරහට යවන විඤ්ඤාප්තිය හැදෙනවා. ඒ විඤ්ඤාප්තියට අනුව චිත්ත වායු ක්‍රියාව සිද්ධ වෙන ආකාරය. ඒකෙන් මොකද්ද අපිට මේ නිකන් දැනෙන්නේ ඔප්පු වෙන්නේ? දැන් අපි එදා කිව්වේ ගිනි අඟුරක් පෑගෙනකොට ඉස්සලා දැවුනේ හදවතට කියලා. ඒක ටිකක් ගොරෝසුයි. ඊටත් ඉතින් සියුම්ම දෙයක් ගන්නකො තවත් සියුම් දෙයක්. දැන් මොකක් හරි ඔබතුමීලා මේ අන්වීක්ෂකකින් පරීක්ෂා කරනවා. මොනවා ඊටාම සියුම් මේ අංශුවක් හරි මොනවා හරි දෙයක් පිළිබඳව ගවේෂණයක් කරනවා. එතකොට ඒක කෙලීම අපිට හිතෙන්නේ ඈරා මොලෙත් එක්ක කරන ගනුදෙනුවක් කියලා එකපාරට හිතෙන්නේ. මොලෙත් එක්කේ ගනුදෙනුව කරාට ඉස්සලා ඒක පවා ඒ ඊතාසියම් සිද්ධිය පවා ඉස්සලා වදින්නේ හදවතට. හැබැයි ඒත් එක්කම ඊගාවට මොලෙන් තමයි මේ පිළිබඳව මේ සියලු විස්තරය දෙන්නේ. එතකොට අපි මේ ඔකේ කියන්න හදන්නේ මොකද්ද? හදවතේ වැදගත්කම. හරි. හදවතේ වැදගත්කම. ඒ කියන්නේ චුති ප්‍රතිසන්දියෙන් දෙන්නෙත් කියන්නේ මරණාසන්න මොහොතේදී අවසානට ඉවර වෙන්නෙත් හදවත ළඟ. අවසාන නිමිත්ත එන්නේ. ඊගාවට ප්‍රතිසන්දි විඥානය එන්නේත් හදවත මුල් කරගෙන. වස්තු දශකය කියලා අපි කතා කරේ. එතකොට ඇස කරනාසය දිව ශරීරය හදය කියන තැනට තියෙන්නේ මේ දැන් හදේ කියන තැන තමයි ආරම්භකම ඉන්ද්‍රිය. මොලේ කියන අවස්ථාව පසු කාලීනව. මොලේ කියන ඉන්ද්‍රිය හැදිලා වැඩිලා සකස් වෙලා ඉන්නේ ඉපදිලා මේ ඉන්ද්‍රිය ගෝච ධර්මයන් විශේෂයි පවතිනා වූ ක්‍රියා ප්‍රතික්‍රියා වලට හැටියට තමයි මොලේ සංවර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් ඉපදිනකොට මොලේ අරන් එනවද කොහොමද? ස්වාමීන් වහන්සේ මොලේ නම් අරන් එනවා ඒ වුණාට මොලේ අර ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙන්න අවුරුදු 3ක් විතර ගත වෙනවා. ඒක හරි. ඔව්. ඒ මොලේ ඇතිවීමේ මූල ධර්මයේ ගේනවා ගිනාවට ඒකේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ පසු කාලීනව. හදවත එහෙම නෙමෙයි. වස්තු දශකයේ කියන කාරණේ තුලමයි පළවෙනියෙන් කලලේදී මව්ගේ පියාගේ ඔක්සිජන් උරා ගන්න එතෙන්ද මව්ගේ කොටසේ පියාගේ කොටසේ තියෙනා වූ ජීව ගුණය උරාගෙන තමයි ප්‍රතිසන්දි විඥානය වදින්නේ. එතකොට දැන් අපි මෙහෙම ගන්නවා. දැන් බුද්ධ දේශනාවේදී පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරනකොට ඒකේ විවිධ ශේස්ත්‍ර වලින් ඒක දේශනා වෙලා තියෙනවා. ඒක ගාථාවක මෙහෙම තියෙනවා. අතීත හේතුෝ පංච ඉදානි ඵල පංචකම්. ඉදානි හේතුෝ පංච ආයතින් ඵල පංචකම්. අතීත හේතු පහක් නිසා
වර්තමාන ඵල පහක් ඇති වෙනවා. වර්තමාන හේතු පහක් නිසා අනාගත ඵල පහක් ඇති වෙනවා. අතීත හේතුව පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතුව පංච ආයතින් ඵල පංචකං. අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහ ඇති වෙනවා. වර්තමාන හේතු පහක් නිසා අනාගත ඵල පහක් ඇති වෙනවා. එතකොට මේ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයක් අවස්ථා තුනක් පටිච්චසමුප්පාද ධර්මයේදී මෙතන කතා කරන්නේ සර්වඥයන් වහන්සේ මේ පුහුදුන් තැනැත්තාගේ දෘෂ්ටි බිදහෙලන්න. පුහුදුන් තැනැත්තා කුමන හෝ දෘෂ්ටියක ඉන්නේ. නේව සංඥා න සංඥා ආයතනේ හිටියත් ඊතරත් පුහුදුන්. එතකොට දැන් මිනිසුන් තුල මෙහෙම අදහස් තියෙනවා මාත්මය. සත්‍යය ඉබේම ඇති වුණාය කියලා තියෙනවා. හිතනවා. එහෙම නැත්නම් සත්‍ය දෙවියන් විසින් මවන ලද එදා කාලේ නම් බ්‍රහ්මයා විසින් මවන ලද. බ්‍රහ්මයා විසින් මවන ලද කෙනෙක් කියලා හිතෙනවා. ඉබේම ඇති වුණා කියලා හිතෙනවා. ඒ දෘෂ්ටිය දුරු වෙන්න තමයි අතීත හේතු ගැන දේශනා වෙන්නේ. ඒරුණාද? අතීත හේතු. තත්ත්වය හට ගැනීමට අතීත හේතු. නැත්නම් හිතනවා ඉබේම ඇති වුණා දෙවියන් විසින් හැදුවා කියලා හිතනවා. මවන ලද කියලා ඒ දෘෂ්ටිය බිදලා දාන්න අතීත හේතු දේශනා කරන්නේ. ඊළඟට අනාගත ඵල දේශනා කරන්නේ සත්‍ය මරණින් මස්සේ උපතක් නැත කියන දෘෂ්ටියේ ඉන්නවා. සත්‍ය මරණින් මස්සේදී උපතක් නැත කියන දෘෂ්ටියේ ඉන්නවනේ. ඒ දෘෂ්ටිය බිදහෙලලා දාන්න. ඊගාට වර්තමානයේ ඵල හේතු දේශනාවක්. වර්තමානයේ ඵල සහ වර්තමාන හේතු දේශනා කරන්නේ වර්තමානයේ තියෙනා ආත්ම දෘෂ්ටිය නැති කරන්නේ. ආත්ම දෘෂ්ටිය. ඒ කියන්නේ මම තමයි මම ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනනේ වර්තමානයේ. ඒ දෘෂ්ටිය බිදහෙලෙන්න තමයි හේතුඵල දේශනා කරන්නේ. නැත්තම් මේ ඵල පිළිබඳව මේ හේතු පිළිබඳව දේශනා කරන්නේ. අනාගතය ගැන දේශනා කරන්නේ මේ අනාගත ඵල පිළිබඳව දේශනා කරන්නේ මොකකින්දද? මරණින් මත්තේ උපතක් නැත කියන දෘෂ්ටියක් තියෙනවා. මරණින් මත්තේ උපතක් නැත. ආයි ඉපදෙන්නේ නැත කියන දෘෂ්ටිය තියෙනවා නම් ඒ දෘෂ්ටිය දුරු වෙන්න. ඊළඟට අතීත හේතු දේශනා කරේ මොකකින්දද? දෙවියන් විසින් මැව්වා කියන. දෙවියන් විසින් මැව්වා. එහෙම නැත්නම් ඉබේම ඇති වුණා කියලා. දැන් ඉබේම ඇති වුණා කියන එකක් එහෙම පිළිගැනීමක් තියනවද මැඩම්ලා වෛද්‍ය විද්‍යාවේදී? ආගමික දෘෂ්ටියකින් නොබලා සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ එහාට බලාගෙන ගිහිල්ලා ජීව විද්‍යාත්මක සාධක දිහා බලන්න ගිහිල්ලා ආගම් දෘෂ්ටියෙන් පිටව මොකක් ගැනද හිතන්නේ සත්‍යය ගැන? සමහර ආගම් වලට දෙවියන් වහන්සේ මැව්වා කියයි. ඔබතුමීලා අපි කර්ම විපාක බලපානවා කියයි. මොනවා හරි අපි කියනවනේ. ඒ දෙකම නැතුව මේ මොකද්ද මුලටම කියන්නේ? එහෙම මේ එන මවගේ පියාගේ සම්බන්ධය හින්දා ඒ ඇති වෙන කලලය කියලා තමයි කියන්නේ. එහෙම නැතුව ඒ ඔව් ඉබේම ඇති වෙන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. නමුත් ඒක මේ මවගේ මේ පියාගේ වෙන්නේ කොහොමද කියන එක ගැන කතාවක් වෛද්‍ය විද්‍යාවට අනුව නැහැ. නමුත් එහෙම ඉබේම සත්වයක් ඇති වෙනවා කියලා පිළිගැනීමක් නැහැ කොහොමද? ඔව් දැන් මව්පිය නැතුව දැන් අපි ගත්තොත් එහෙම ඒක සෛලික සතෙක්. දැන් ඇමීබා වාගේ එයාගේ බෙදීමක් තියෙනවනේ සායනස්. ඔව් බෙදීමක් තියෙනවා නේද? ඔව්. ඒ බෙදීම සිද්ධ වෙන්නේ මොකක්ින්දද කියලා කිව්වොත් එහෙම?
දැන් මේ බබාගේ සතෙක් බෙදෙනවනේ කොච්චර හරි ආයේ නීතියක් නැහනේ. එම්බ බලායින්දදී බෙදි ආයේ සත්ත්ව ලෝකේ ඇති වෙනවනේ. ඒතකොට නිකන් එන්නද නිකන් අදහසක් ආගමික දෘෂ්ටියකට මුවා වුණේ නැහැ. ආගම දෘෂ්ටියකට අදාළ නැත්තම් මේක නිකන් ඉබේ දෙන වෙන වැඩක් නේ වාගේ නිකන් හිතෙන්නේ නැද්ද? ඔව් වෛද්‍ය විද්‍යාවෙන් කැමති නෑ කතා කරන්න. අන්තිමට ගිහිල්ලා ඒ බොහෝ අය සමහරලාට නතර වෙනවා මේ මොකද්ද මේ ඒක දෙවියන් වහන්සේ කැමැත්තක් කියලා. නේද? ඒක ਸਰව බලධාරී කෙනෙකුගේ කැමැත්තකින් තමයි මේ වැඩේ වෙන්නේ කියලා තැනට එනවා. එතකොට ආන්ගේ අදහස දුරු වෙන්න තමයි. අතීත හේතු දේශනා කරේ. දැන් හේතු කියන කතන්දරයේදී ඒක තේරුම් ගන්න වෙනවා ද්‍රව්‍යමය කතන්දර නෙමෙයි. දැන් ඇමීබාව උඩත් අපිට ද්‍රව්‍යමය දෙයක් නේ. නේද? එයින් ඔබට හේතු ධර්ම කියනකොට ඒවට ඉතින් හේතු ධර්ම තමයි කියන්න තියෙන්නේ. මිසක මේ ද්‍රව්‍ය නෙමෙයි. එත පටිච්චසමුප්පන්න ධර්මයේ කීවෙත් ද්‍රව්‍යමය කතාවක් නෙමෙයි. හේතු ධර්ම ඵල ධර්ම පිළිබඳව කෙරෙන ලද්දා වූ එලිදරව් කිරීම. ඒකින්දයි අපි ඒ එලි කරපු ඥානයේ කියේ සර්වඥ කියන වචනේ. අද මම මේ වචනේ පාවිච්චි කරුවනේ පටන් ගන්නකොට සර්වඥයන් වහන්සේ කියවන්නේ. එතකොට සර්වඥ කියන එකේ තේරුම සියල්ල දන්න. සියල්ල දන්නවා කියනකොට මොකද්ද? භෞතික දේවල් ගැන කතාවක් නෙමෙයි. මේ ආයතන 6 පිළිබඳව සහ සත්වයාය පුජ්‍යලයාය කියන දෘෂ්ටියක් ඇති වෙන්න මේ වෙන සිදුවීම පිළිබඳව අතැඹුලක්ෂය දැක්කා. ඉතුරු නැතුව. ඒ දැකලා තමයි ඔය දේශනා කරේ සත්වේ පුජ්‍යලයක් නෙමේ සිදුවෙන ධර්මතාවයක්. මොකද ධර්මතාවය හේතුන්ගේ ඵල නිරෝධයක්. හේතුඵල නිරෝධයක්. එතකොට හේතුඵල නිරෝධය තේරුම් ගැනීමේදී මේ අතීත වශයෙන් සහ වර්තමාන අනාගත කියන මේ අවස්ථාවල අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වර්තමාන අනාගත ඵල ඇති වෙන ආකාරය පිළිබඳව. ඒතර අතීත හේතු පහක් තියෙනවා. අතීත හේතු පහක්. මොකද්ද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. අතීත හේතු පහ මොනවද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඒ අතීත හේතු පහ නිසා වර්තමානයේ ඇති වෙන ඵල පහක්. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. වර්තමානයේ ඇති වෙන ඵල පහ මොනවද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඊළඟට වර්තමාන හේතු පහක් හිටිනවා. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. වර්තමාන ඵල හේතු පහ මොනවද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඒ නිසා අනාගත ඵල පහක් ඉන්න අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව. අනාගත ඵල පහ හිටිනවා මොනවද? අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව. හැබැයි මේ අනාගත ඵල පහ තමයි ආයෙත් අතීත හේතු බවට වැටෙන්නේ. එතකොට මේක මොකද්ද මේ චක්‍රය. චක්‍රානු කියන්නේ නැවත නැවත වෙන සිද්ධියක්. දැන් මොනවාද අතීත හේතු පහ? අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. ඒ නිසා තියෙන වර්තමාන ඵල පහ මොනවද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒක විඥාන නාම සලආයතන පස්ස වදින වර්තමානයේ හම්බෙන ඵල පහ. ඒක ඊට පස්සේදී වර්තමානයේ ආයේ හේතු පහක් හැදෙනවා. මොනවද?
තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. වර්තමාන හේතුව මොනවද? තණ්හා උපාදාන භව. අර වේදනාව නිසා ඇති වෙන තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා වර්තමාන ඵල. වර්තමාන හේතු. ඒ නිසා අනාගතයට ඇති වෙනවා අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව. ඒකම අනික් අතට. මේ වචන එක වාගේ වුණාට මේ සිද්ධිය මේ සිද්ධිය අපි ගවේෂණය කරලා බලනකොට ඒක මතුවලා එනවා. මෙන්න මේක තමයි කියන්නේ අතීත හේතු පංච ඉදානි කාලපංචකම් ඉදානි හේතු පංච ආයතින් ඵල පංචකම්. එතකොට දැන් අවිද්‍යාව කියන්නේ මොකද මහත්මයා? හේතු ඵල නිරෝධය නොදක්ක නිසා හේතුන් නිසා හට ගන්නා වූ ඵලය නිරෝධයි කියලා නොදක්ක නිසා මොකද කරන්නේ? ඵලය ඇති බවට සංස්කරණය වෙනවා. දැන් නිරෝධය දැක්කනම් ඉවරෙච්ච ඵලයක් ගැන කතාවක් නැහැනේ. හේතු ඵල නිරෝධය දැක්කනම් අර ඵලය ඇති බවට පිළිගන්නේ නැහැනේ. ඉතලා හේතුඵල කියන එක පොඩ්ඩක් ලෙහා ගමු. ඇහැ සම්බන්ධව. ඇහි චක්කු කියන්නේ ඇස කියන තර චක්කු ප්‍රසාදය. ඊගාවට එක්කට හම්බ වෙනවා වර්ණ සටහන කියන්නේ ගෝචර රූපයක්. ආලෝකයේ ආදී කාරණයක් හේතුවක්. අනික මානසිකාරය. ඒ කියන්නේ මීට පෙර ඒක දැකලා අතහැරිච්චි මානසික ස්වභාවය. නැගලා එන දැන් කවුරු හරි ඉස්සරහට හම් වෙනකොට මේ අහවලා කියලා අපි පිළිගන්නවා. උදාහරණයක් වශයෙන් ගන්නකො දැන් අපි අනුරාධපුරයට කිට්ටු වෙනකොට අර දකින්නවා විශාල දාගැබ. එතකොට රුවන්වැලි සෑය. එතකොට රුවන්වැලි සෑය මෙහෙද්දී නම් අපිට මනින්ද්‍රිය ළඟමනේ පෙවුනේ. නේ දැන් ඒ හරියට කිට්ටු වෙලා අනුරාධපුරයට කිට්ටු වෙලා ඇහැට අර වර්ණ සටහන ගැටෙනකොටම ගෝචර රූපේ ගැටෙනකොටම හිත මානසිකාරයෙන් නැගලා දෙනවා මොකද්ද? මීට පෙර රුවන්වැලි සෑය දැකපු ඒ මානසික ස්වභාවය නේ. ඒක හේතුවක්. ආලෝකයේ හේතුවක්. ඇහැ හේතුවක්. අර ගෝචරව පේන කොටස හේතුවක්. එතන මේ හේතුන්ගේ ඵලයේ වශයෙන් දැන් අපි රුවන්වැලි සෑය දැකලා නේද? දැන් මේ හේතු නිරෝධයි මේ ඵලය නිරෝධයි කියලා. ඒතර මේ හේතුන්ගේ ඵලය නිරෝධයිනේ. රුවන්වැලි සෑය දැකපු එක නිරෝධයි. ඇහත් සනයයි ඒ ගෝචර වස්තුව සනයයි ආලෝකය ආදී කාරණා ඊළඟට මේ මානසිකාරය සනයයි. මේ හේතුන්ගේ ඵලය නිරෝධයි. දැන් ওই විදිහට නේද අපි ඕනම දෙයක් අපි මේ ඇහැ කරනාසය දිව ශරීරය ආරබයා දැකලා අහලා විදලා තියෙන්නේ. ඒ හැම හේතුන් නිසා හටගත්තා වූ ඵල නිරෝධයි. දැන් මේ හේතුඵල නිරෝධ බව අපි දැක්කේ නෑනේ. මෙහෙම නිරෝධ බව දැක්කන්න ඒකට කියන්නේ දිත්තේ දිත්ත මත්තම්. සුතේ සුත මත්තම්, මුත්තේ මුත මත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාති මත්තම්. දැකීමක් පමණයි, ඇහිීමක් පමණයි, විඳීමක් පමණයි, හිතට පහළ වෙන අරමුණක් පමණයි කියලා අපිට ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙච්ච උත්තරයට කියනවා ඒ ප්‍රත්‍යක්ෂ භාවයට කියනවා අනාගාමී. ඒක සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂයි නම් අරහන්ත කියනවා. ඒ දේ නොවිච්ච නිසා අපි තුල මොකද්ද ගෙනියන්නේ? අර
ඵලය නැති වුණා කියලා අපි දන්නේ නැති හින්දා ඒ ඵලයේ අරබය ආය සංස්කරණය වෙනවා. ඒ ඵලය සංස්කරණය වෙනකොට ඒ ඵලය පිළිබඳව අපිට තණ්හාව ඇති වෙනවා. නැති වෙච්ච ඵලය එතරම් හටගෙන නැසෙන රුවන්වැලිසෑය නැමැති ඵලය ඇති බවට සංස්කරණය වෙනවනේ. තියෙන බවට ඇති බවට තමයි අපේ සිත ළඟ ආයේ සංස්කරණය වෙන්නේ. ඕනම දෙයක් ඉවර වෙලා ඒ වුණාට අපේ සිතට සංස්කරණය වෙන්නේ ඉවර වෙච්ච එක ඇති බවට. මේකට තමයි කිව්වේ අවිද්‍යා සංකාර කියලා. තේරුණාද? මේ වන විටත් මොනතරම්නම් ඇහැ අරබයා කනනාසය දිව ශරීරය අරබයා වෙයිලා එල දැකලා විඳලා තියෙනවද? ඒවා ඉවරයි. හේතුන්ගේ ඵල වශයෙන් නිරෝධයි. ඒ බව අපි දන්නේ නැහැ. නැති බව ඇති බවට අපිට සිතේ සංස්කරණය වෙනවා ආය. අවිද්‍යා සංකාර. එතකොට අපි තණ්හා කරන්නේ නැතිනම් තණ්හා කරන්න කාරණයක් නැහැ නේ මහත්මයා. ඇති බවට සංස්කරණය වෙන තැන තණ්හා වෙනවා. එතකොට මේ තණ්හා වෙනකොට තණ්හා අරමුණට ditthya අනුසයෙන් සංග්‍රහය ලැබෙනවා. ditthya අනුසය කොහෙද තියෙන්නේ? මනස තුල. ඔව් ditthya අනුසය තවදුරටත් ඔව් මේ කතන්දරම මානසික තමයි. ditthya අනුසය කියනකොට අවිද්‍යාව නිසා මොකද්ද මතුවලා ඉන්නේ එකපාරට? මම කියලා බාර ගන්න. ඔව් ඒක හරි. මම කියලා බාර ගන්නවා. මම කියලා බාර ගන්න හදනවා. මම කියලා බාර ගන්න හදන්නේ ditthya අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය ආදී වශයෙන් අපි කතා කරන්නේ. මනස තුල නිදි අනුසය කියන එකේ තේරුම මොකක්ද? අනුසය කියන්නේ නිදිගත් කෙලෙස්. එහෙම කියන්නකො නිදිගත් කෙලෙස්. නිදිගත් කෙලෙස් කියනකොට අනුසය නිදිගත් කෙලෙස්. ඔව්. එතකොට නිදිගත් කෙලෙස් පවතින ඉසව්වට කියන නම මොකද්ද? භවංග සිත. අන්න භවංග සිත. ඒ නිදිගත් කෙලෙස් පවතින ඒ සිත පැත්ත නිද්‍රෝපගත සිත පැත්ත කියන්නේ භවංග කියේ මොකද? භවයේ අවයවනේ. එහෙමයි. භවයේ අවයව. එතකොට මේ අවයව කොපමණද? 7යි. 7යි. අවයව 7යි මොනවද? ඔව්. ditthya අනුස, මානාංශ, භවරාග අනුස, අවිද්‍යා අනුස, විචිකිච්ඡා අනුස ඔය ආදී වශයෙන් සත්‍ය ධර්ම අපි කතා කරුවා නේ. එතකොට මේ නිද්‍රෝපගත අනුසයන්ගෙන් දැන් ඔතෙන්ද ditthya අනුසය බලපානවා. ditthya අනුසය මොකද්ද? දෘෂ්ටිගත වෙනවා. ditthya අනුසයෙන් සංග්‍රහයක් වෙනවා අර තණ්හාවට. මොකටද තණ්හා වුනේ අපි? මොකටද අපි තණ්හා වුනේ? ඇති බව හේතුන්ගේ ඵලය නිරෝධයි. ඒ බව නොදන්න කර. නිතා සකස් වුණානේ. නිරෝධ බව දන්නේ නැති හින්දා සකස් වෙනවා. ඒ සකස් වීමට තණ්හා වුණා. අවිද්‍යා සංකාර තණ්හා. උන්න වචන තුන ආවතන. අවිද්‍යා සංකාර තණ්හා. එතකොට දැන් මේකට භවරාග අනුශේනුත් සංග්‍රහය ලැබෙනවා. භවරාග අනුශේ. භවරාග අනුශේ කියන ජීවිත ආසාව. භවරාග අනුශේන් සංග්‍රහ වෙනකොට උපාදාන වෙනවා. එතන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන දැන් මේ සිද්ධිය උහුමම ආයෙත් නිද්‍රෝපගත වෙනවා. අනුශේ ධර්ම වශයෙන්ම මේ අර ගැඹුරු සිතේ නිදා ගන්නවා. ඒ පැත්තට කියන භව.
අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු ඒ කිව්වේ මොකක් කියනද විද්‍යා නැති හින්දා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාති විඤ්ඤාති මත්තං කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ නැති නිසා දුරුදේ ඇහිදේ විඳිදේ කල්පනාවට එන දේ එතනින් ඉවරයි කියන අත්දැකීම නොයන තාක්කල් ඒ ඥාන අභිවෘද්ධිය ඒ ප්‍රඥාවේ දැක්ම නොයන තාක්කල් අපිට ඉවර වෙච්ච ඒවා සංස්කරණය වෙනවා සකස් වෙනවා බලපු අහපු දකපු හැම එකක්ම එතනින් ඉවරයි. ඒකට ඉවරෙන්න හේතුව මොකද? ඇහැ සැනයයි. ඒ ගෝචර වස්තුව සැනයයි. ආලෝකය, අවකාශය මේ ආදී කරන්ට නම් අවකාශය මේ ආදී ඒවා සැන මානසිකාරයේ ඒ වෙලාවට නග්ගලා දෙන්නේ එතනින් ඉවරයි. ඒ හේතුන්ගේ ඵලය හරියට අර දේ දුන්න ඒ හේතුන් නිසා කියන්නේ වැයි බිඳුවේ ආලෝක කිරණය නිසා හටගත්තා වූ දේ දුන්න වැයි බිඳුව ආලෝක කිරණ නැත්තම් නෑ වාගේ ඒ හේතු නැති තැන එහෙම ඵලයක් නැත. නිතරම හේතු පළමු එක නොවන නිසා අර වරක් අත දාපු ගඟට ආයෙ වතාවක් අත දාන්න බෑනේ. ඒ වරක් මුණ ගැහිච්චි ඇහවත් වරක් මුණ ගැහිච්චි ගෝචර රූපේවත් නෙමෙයිනේ. එෂණින් ඒවා හටගෙන නැසෙනවා. ඒ නිසා ඇතිවෙනා වූ ඵලය අනිකරම ද්‍රව්‍ය නෙමෙයි. ඵලය මානසිකයි නේද? ඵලය ඇත්තක් නෙමෙයි. ඒ බව ඵලය ඇත්තක් නෙමෙයි කියලා දැක්කේ නැති නිසා තමයි අනාත්ම බව දැක්කේ නැති නිසා තමයි අවිද්‍යා සංඛාර ඒ සකස් වෙච්චි ස්වභාවය ඇත්තක් කියලා හිතෙනවා. එතකොට ඒකට තණ්හා වෙනවා. අර චිත්තද රූපේ තණ්හා වෙනවා. තණ්හාවට ditthya අනුශයෙන් සංග්‍රහ වෙනවා. අර නිද්‍රෝපගත ක්ලේශයෙන්. ඒතර උපාදාන වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? භවරාග අනුශයෙන් අනික් අනුශයෙන් උතෙන්ද නැතුව නෙමෙයි. නමුත් ප්‍රමුඛ වෙන අනුශය ගැන කතා කරුවේ. භවරාග අනුශයෙන් මොකද වෙන්නේ? මේක උපාදාන වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනුශය ධර්මම තව තවත් සංවර්ධනය වෙනවා. අනුශය පෝෂණයම සිද්ධ වෙනවා. අනුශය පෝෂණය සිද්ධ වෙන පැත්තට කියන්නේ භවය කියලා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. අතීත හේතු පහ. දැන් මෙන්න මෙහෙම භව කියන පැත්තෙන් නේද මැඩම්ලා කෙනෙකුගේ ජීවිතේ මේ ඉන්ද්‍රිය පහ වැහිලා හුස්ම ගන්න බැරුව මරණාසන්න මොහොතටපත් වෙනකොට ඊළඟ හුස්මක් ගන්න ඕන වේදනාව පිරිමසා ගන්න උත්සාහ කරන්න වෙන මොකවත් නැහැ. දරුමල්ලෝ ගැනවත් ඉඩ කඩන් ගැනවත් ගෙදර දොර ගැනවත් ඊළඟට ඔය මොකක්වත් ගැන නෙමෙයි. ඊළඟ හුස්ම ගන්නෙ කොහොමද? ඊළඟ හුස්මක් ලැබියන්නින් කියන අර්ථය උඩ තමයි දැන් අවසාන වෙලාවේ ක්‍රියාකාරීත්වය. එතකොට හුස්ම පොදක් ගන්න බැරි අධික වේදනාවක් සාමාන්‍ය එකක් නෙමෙයි. ඉතින් මේ වේදනාව පිරිමසා ගන්න බැරුව ඉන්නකොට ඒකත් අමතක වෙලා ඒ වේදනාවත් එක්කලාම ඊගාවට එයාට මතුවෙන්නේ මොකද්ද? අර
ඒ වේදනාව සමනය වෙනවා මැඩම් කොතනද? මව්ගේ පියාගේ කොටස් වල. පියාගේ කොටසේ මව්ගේ කොටසේ තියෙනා වූ ජීව ගුණය එතරම් උරා ගන්නවා කලලේ තියෙනා වූ වස්තු දශකයට. මව්පිය එකතු වෙන නිසා හටගත්තා වූ කලලයක් යුක්තාණුව තියෙනවානේ. යුක්තාණුවේ තියෙන වස්තු දශකයට අර ජීව ගුණය ඇදෙනවා. එතන මේ ඇදෙන්නේ මේ වේදනාව මේ පිරිබහින්නේ. කියන්නේ මෙහෙම අදින්නේ මෙහෙම අදිමින් ඉන්නේ. එතකොට ඇදීම මේ ඒ වේදනාව සමනය වෙන්නේ අත නර ටික ඇදිලා. කොහෙද අර කලලේ තුලට. එතන වස්තු දශකයේ ක්‍රියාත්මක නිසා මෙහෙන් ඉවර වෙන හදවතේ ශක්තිය දැන් මෙතන ඉවර වීගෙන යන්නේ අන්න ඊගාවට ඒ ශක්තිය ආරම්භ වෙච්ච තැන අතන. ඉතින් මේවට අතන මෙතන කියන වචන අපි සාපේක්ෂව පාවිච්චි කළාට දැන් මේ උපකරණෙත් අපි දැන් මේ කී දෙනෙක් එක එක රටවල් වල කට්ටියද මේ එකක ඉන්නේ. මේකට දුර ඈතක් නැහැනේ. එන්නේ වාගේ මේ සිද්ධිය වෙන්නේ මේ ඉඩේනේ. මේ අවකාශයේ ධාතු තුල වෙන සිද්ධියක් මේ. අපි සාපේක්ෂව මව්ගේ පියායේ කොටස් යන කෙනා ළඟ අත්තන මෙතන ආදී කියලා මේ කතා කළාට මේ විශ්වයේ සිදුවෙන ධර්මතාවය. එතකොට අතන මිය යන තැන වේදනාවත් එක්කලා ඊගාවට යාට එන්නේ මොකද්ද? ගති නිමිත්ත. ගති නිමිත්ත කියේ මොකද්ද? එයා ධර්මාන්ත චින්තන තුන නම් ඊට අදාළව. එයා පාපී සිතිවිලි වල ක්‍රියා වෙනවා නම් ඊට අදාළව. එයා ජීවිතේ වැඩිපුර හැසිරවන්නේ ක්‍රියා කරවන්නේ මොන ආකාරයේද ගතියටද? ඒ ගතියට අදාළව අවසාන ජවනිකාවක් එනවා. අවසාන චිත්තද රූපයක් එනවා යාට. එතකොට මේ චිත්තද රූපේම නේ මෑණියන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ චිත්තද රූපේම මෑණියන්ට එනවා. මේක නෙමෙයි ඒ වාගේ. මෙයාට එන්නේ මල් පූජා කරන ගතිය නම් මෑණිය තුල තියෙන්නේ මල් පූජා කරන ගතිය. එතකොට අර ඒ කලලේ මෙතන පටන් ගත්තා වූ මල් පූජා කිරීමේ ආරම්භ චේතනාව ඒ චේතනාව අවසාන වෙන්නේ මේ ආරම්භය සම්පූර්ණ කරගන්න බෑ. මෙතන ශක්තිය නෑ. ඒක සම්පූර්ණ වුණා අර වස්තු දශකේ ළඟ එතන තියෙන ජීව වාතය වැඩිලා මේ ඇති වෙන ශක්තිය ඇසුරේ. ඉතින් මේකට අහිපිල්ලම් ගහන මොහොතක වෙන සිද්ධියක් මේ කතා කළාට එකම සිතේ පටන් ගත්ත සිතේ අවසානය කොටිම කියනවා. පටන් ගත්ත සිත අවසාන වීම. චුති ප්‍රේෂන්දී කියන්නේ නිදාගෙන ඉඳන් නැගිට්ටා වගේ දෙයක් විතරයි. දැන් අපි හැන්දෑවේ නිින්ද ගිහිල්ලා උදේ නැගිටිනකොට ඉතින් එයාමනේ නැගිටින්නේ. යන් ඒකයි මෙතන මේ එක තියන්නේ. ඒ හැඩෙන්නමනේ. ඉතින් ඒ වගේ තමා නිදාගත්ත ඇහැරුණ එච්චරයි. ඇහැරෙනකොට සමහරක් වෙලාවට ඉතින් කොටි ගැබකද දන්නෙත් නෑ. හරක් ගැබකද දන්නෙත් නෑ. එහෙත ඕපපාතික දිව්‍යම දන්නෙත් නැහැ. ඉතින් මේකේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ කොටි ගැබේ හරක් ගැබේ නෙමෙයි ඕපපාතික දිව්‍ය තලයකයි හැරුණේ කියලා දැනසෙන්න පුළුවන්. ඒ වුණාට මේ දිව්‍ය තලයේ හැරිච්ච කෙනා කල්ප ගානක් ගිහිල්ලා හරි ආයෙත් කොටි ගැබේ හැරෙන්නත් වෙනවා. ඒක බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. එක්තරා ඉතිරියක් එයින් මිදිලා ගිහින් පිටුකුලේ මිදිලා ගිහිල්ලා දිව්‍ය තලයේ ඉපදලා එතනින් ඇවිල්ලා කිකිලියක් වෙලා ඉපදලා එතනින් ඇවිල්ලා ඉගිරියක් වෙලා ඉපදලා කියලා ඔහොම
අවස්ථා පෙරලා තියෙනවනේ. ඉතින් අවිනිශ්චිතයි. ගමන. එක්තරා වකවානුවකට විතරක් කොහොම එහෙම රැඳෙන්න පුළුවන්. දැන් එතකොට අපේ ගමනේ අද ඔතන අද මෙතන අපි හැබැයි ආර්ය ධර්මය ප්‍රගුණ කරනවා නම් මේක සාධාරණ නෑ. ආර්ය ධර්ම ප්‍රගුණ නොකරන්නේ නම් ජීවත් වීම පමණක් අපි සිද්ධ කරනවා නම් නොඑක් විදිහේ දැනුගත්කම් සහිතව එමෙත අනිත් පැත්තට කිව්ව නොඑක් විදිහේ පාප ක්‍රියා සහිතව ජීවත් වීම පමණක් කරනවා නම් චුතිප්‍රතිසන්දියේදී කරන ලද්දා වූ පුණ්‍යකාමී සිද්ධියට අනුව ඕපාතික දිව්‍ය තලවල උත්පත්ති ලබන්න පුළුවන්. කරන ලද්දා වූ පාපී ක්‍රියාවලට අනුව සතර අපාවල ඉපදෙන්න පුළුවන්. නමුත් සතර අපායේ තැනත්තට දිව්‍ය තලයේ උරුමයක් තියෙනවා. කවදා හරි එකෙන් අයින් වෙලා තෙන්න. දිව්‍ය තලයේ උරුම වෙච්ච කෙනාට සතර අපායේ උරුමේ තියෙනවා. අරක ඉවරලා අරකට වැටෙනවා. ඉතින් ගැලවුමක් නැහැ. අනිශ්චිතයි. ඒ හින්දා ඒ වෙලාවෙන් සෑහීමටපත් වෙනවා කියලා නිකන් හිතන්න පුළුවන් එච්චරයි. අනික් අතට කිව්වොත් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට තියෙනා වූ නන්දන මල්ලු වෙනවාගේ නෙමෙයිද මේ ඌරෙකුට හොඳට මෙයිච මඩවලක් එහෙම දුන්නොත් ඌරෙකුට හොඳ මඩවලක් හම්බුනොත් එමේ ඌටත් අර කොයිද අර දිව්‍ය තලයේ ඉන්නවා වගේ තමයි. ඉතින් මේවා සාපේක්ෂයි. වේදනාවනේ මේකේ තියෙන්නේ. මොනවා කතා කරනවා මොන හිතිය කොතන කරුණා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුනේ ක්‍රියාවක් නියන්නේ. ඒ දෘෂ්ටියට ඒ තම් බොහොම සතුටුයි සනීපයි. එච්චරම තමයි ඉතින්. ඉතින් අනවරාග්‍ර සංසාර ගමනේ හරියට සුලියකට අහු වෙලා ඉහළට එනවා දිය සුලියේ ආය යටටම යනවා ආය වරක ඉහළට එනවා වගේ. අතීත හේතු වල වර්තමාන ඵලවල වර්තමාන හේතු නිසා අනාගත ඵලවල අනාගත ඵල ටික අතීත හේතු බවට පත් වීලා සංසාර වටේක ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සැරිසැරීමක සිද්ධියක් විසක ළඟින්ම අත්දකින්න තියෙන තාම සමීපව තියෙනා වූ සිහියට ප්‍රඥාවට අත්දකින්න පුළුවන් වුණා වූ නිරෝධාර්ය සත්‍ය නිවුණු තැන යතහාභූත ඥානය තථාගත වැඩ ඉන්න බව අත්දැකීම නොවන තාක්කල් අන්ත අසරණයි. අන්ත අසරණයි. ඒකයි තථාගතයන් වහන්සේට කියනනේ අසරණ සරණ කියන වචනය. මොකද තථාගතයන් වහන්සේ අසරණද සරණද? තථාගත ඔය මේකෙන් ගැලවිලා තියෙන්නේ මඩගොහරුවේ. දියසුරියෙන් අයින් වෙලා තියෙන්නේ තථාගත. එතකොට අපි ඔක්කොටම දියසුරියෙන් අයින් වෙන්න නැත්නම් ස්කන්ධ ධාතු ආයතනන්ගේ සැරිසැරීමෙන් දුර වෙලා තථාගත දකින්න සරණ වුණා, පිහිට වුණා. ඇති ඇතිය දකින්න පිහිට වෙච්චි ප්‍රකාශන කළා. උපදේශ දුන්නා. හැසිරෙව්වා. එනිසායි තථාගතයන් වහන්සේ අසරණ සරණ කියන වචනේ දේශනා වෙන්නේ. ඒ කියන්නේ මේ සුලියට අහු වෙලා ඉන්න අපි ඔක්කොම අන්ත අසරණයි. සාමාන්‍ය විදිහට නෙමෙයි අන්ත අසරණයි. මොකද අර හිර වෙනකොට
ඉන්ද්‍රිය පහ වැහිලා ජීව වාතයේ ගන්න බැරි වෙනකොට අර ලැක්ටික් ඇසිඩ් ක්‍රියාවීම නිසා ඇති වෙන මරණ වේදනාව විඳිමින් ඒ වින්දනේ දුරු වීම පිණිස ආයතරක් තවත් යුක්තාණුවකට ඒකසෛලික වූ යුක්තාණුවක් තුල ජීව ගුණේ වැඩිලා ඒ ආයත් ආරම්භයක් වෙනවා අර ගති හෝ කර්ම හෝ නිමිත්තකට අනුව. ඉතින් මේ ටික සිද්ධ වෙන්න උපකාර වෙන ඒ අවස්ථාවට අපි මොකද්ද කියන්නේ? විඥානය කියන වචනේ. විඥානය උපකාර විඥානය තනිකර උපකාර වෙනවා නෙමෙයි. විඥානයත් හේතුවක්. දැන් බලන්න මනින්ද්‍රියත් ඊළඟට මානසිකාරයත් භවංගයත් කියන මේ කාරණා තුන. මනින්ද්‍රියත් මානසිකාරයත් භවංගයත්. දැන් භවංගය කියනකොට ඔබට තේරෙනවා මොකද්ද? අර අතීත හේතු පහෙන් අර අගිරේටම කියාපු භව කියන වචනේ නේද? ඒතර භව කියන එක හැදුනේ කොහොමද? ආශව ධර්මයන් එහෙම නැත්නම් අනුශය මේ නිද්‍රෝපගත ක්ලේශයන්. අපි වට කියමුද මේ නිද්‍රෝපගත මොකක්ද අපි කියාපු වචනේ? අනුශය ධර්ම. ඒතර අනුශය ධර්මයන් ආය පෝෂණය වෙනවා. අනුශය ධර්මයන් නැවත නැවත පෝෂණය වෙන්න උපකාර වෙනවා මොකද්ද? උපාදාන වීම. උපාදානයට උපකාර වෙනවා මොකද්ද? ditthි අනුශයෙන් තණ්හා කිරීම. තණ්හාවට ditthි අනුශයෙන් බැඳීම. තණ්හාවට උපකාර වෙනවා මොකද්ද? සැකසෙන එක, සංස්කරණය. සංස්කරණය වුණේ මොකක්ද? ඉවර වෙච්ච එකක් තියෙනවා කියලා. ඉවර වෙච්ච එකක් තියෙනවා කියන නොදැනුවත්කම. ඇත්තම කතාව මොකද්ද? දිත්තේ සුතේ මුතේ. දැක්කා වින්දා බැලුවා. එතනින් ඉවරයි. ඒ කිව්වේ හේතුන්ගේ ඵල නිරෝධයක්. හේතුඵල නිරෝධයක් සත්‍යතාවය. එතකොට මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහොති. මේ ඇති කල්ලි කියනකොට මොනවද? ඇස ඇති කල්ලි ඒ සනේට. ඇසක ප්‍රසාදයක් ඒ සනේට පවත්නා කල්හි. ආලෝකය ඇති කල්හි. ඉදිරියෙන් හැප්පෙන්න ගෝචර රූපයක් ඇති කල්හි. ඒ අරබය මානසිකාරයේ නැගිටපු කල්හි. ඒ හේතුන්ගේ ඵලය මේ වේ. රූපයක් දැක්කා. රුවන්වැලිසෑය දැක්කා. මේ නැති කල්ලි මේ නොවේ. ඇහැ නැති කල්ලි ඒ සම්බන්ධව. ඇහැ වෙන වෙන ඒවාට ඇති. ඒ සම්බන්ධව ඇහැ ඉලක්ක නොවිච්ච කල්ලි. ඉදිරියෙන් ගෝචර වස්තුවක් ඔහොම නොගැටිච්ච කල්ලි. කරුවලක් නොවන කල්ලි. ඊළඟට මානසිකාරයට ඒ කාරණේ ආවේ නැත්තම් එහෙම. ඇහැට ගැට්ටත් වෙන කල්පනාවක නම්. රුවන්වැලිසෑය ඇහැට ගැට්ටත් ඉන්නේ වෙන කල්පනාවක නම් ඒක ඒත් එන්නේ ඒක පේන්නේ නැහනේ. එහෙනම් මේ මානසිකාරය ඇති කර මානසිකාරය නැත්තම් මානසිකාරය නැතිනම් ඒ වෙලාවට ඉදිරිපත් උනේ නැතිනම් ඒ වෙලාවට ඇහැ ඊතර නැතිනම් ඒ ගෝචර රූපය ඊතර නැතිනම් ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැත. රුවන්වැලිසෑයක් ගැන හිතර නැගින්නේ නැත. මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ. මේකත් මේ පටිච්චසමුප්පන්න ධර්මය.
එතකොට දැන් අපිට සර්වඥයන් වහන්සේ හෙළිදරව් කළ ආකාරයට පැහැදිලි කළ ආකාරයට නැති කල්ලි කියන මේ සිහිය අපි දීලා තියෙනවද වැඩි ඉඩ නැති බව දැකීමට දැන් ඔන්න අපිට තියෙන මරපතල කැපවීම යෙදීමක් ගවේෂණයක් පේන එක නැති බව දකින්න ඇහෙන එක නැති බව දකින්න ඇහෙනා වාගේම ඇහෙන අස්සේම නැති බව ඉතින් මෙන්න මේ නැති බව දැකීමේ ඥාණයට මොකද්ද කියන්නේ දහමේදී නැති බව දකින්න ඥාණයට මොකද්ද කියන්නේ මේ නැති බව බංග ඥානෙ යලින්ම කියන්නේ මොකද්ද භංග ඥානෙ නැති බව දැකීමේ ඥානෙ හේතුන්ගේ ඵල වශයෙන් නැති බව දැකීමේ ඥානෙ එතකොට ඒ දේ නොවන තාක්කල් අවිද්‍යාව හිතේ සංස්කරණය වෙනවා අර රුවන්වැලිසෑය පිළිබඳව හෝ ඒක උපපාවට්නේ හැම එකක්ම නැවත නැවත සංස්කරණය වෙනකොට තණ්හා වෙනවා තණ්හාවට ditthya අනුසයෙන් සංඛාර වෙනකොට උපාදාන වෙනවා භවරාග අනුසය නිසා මොකද වෙන්නේ උපාදාන වෙච්ච එක ආයතර භවයේ අවයව බවටම පත් වෙලා යනවා අනුශය ධර්මම පෝෂණය වෙනවා රහතන් වහන්සේ ගාව අනුශය ධර්ම පෝෂණය වීමක් නැහැනේ ඔබමා ළඟ අනුශය ධර්මම පෝෂණය වෙනවා මේවට කියනවා අතීත හේතු ටික අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව දැන් මේ අනුශය පෝෂණය වීම ප්‍රත්‍යවීමෙන් මෙතන ඇති වෙනවා මොකද්ද අනුශය පැත්තට ගන්නවා භවංග කියන වචනේ අපි ළඟ සිද්ධියක් වෙනවා මනෝද්වාරය ළඟ පංචද්වාරයට මෙහි මනෝද්වාරය ළඟ ප්‍රතිසන්දි විඥාණයට එන්නේ මනෝද්වාරයෙන්නේ මනෝද්වාරයයි මානසිකාරයයි මානසිකාරය කියන එකේ තේරුම පෙර කරලා භාවිතා වෙලා අතහැරිච්චි හරියට අර දිය සලකුණ වාගේ මානසිකාරය කියන එකට යම්මෝ විදිහේ කිට්ටු උපමාවක් ගත්තොත් අර සීයේ නෝට්ටුවේ පේන දිය සලකුණ ඒ වගේ යම් සලකුණක් යම් ඡායා මාත්‍රයක් මේ හාංකවිසියක් තව අපේ භාෂාවෙන් කියනවා නම් ඡායා මාත්‍රය මේ මානසිකාරයයි මනින්ද්‍රියයි අර අනුශයයි يعني භවංග කීව එකට ඒ හේතු නිසා රූප ඡායාවක් ඇති වෙනවා ඒ හේතු නිසා මනින්ද්‍රිය ළඟ මොකද්ද ඇති වෙන්නේ රූප ඡායාව මේ රූප ඡායාව නම් ඇහැ අරබයම් මේ ගන්න මේ රූප ඡායාව විඳිනවා රූප ඡායාවයි විඳීමයි හඳුනනවා රූපයයි විඳීමයි හඳුනනවා උදාහරණයක් වශයෙන් ගන්නකෝ යම් විදියකට රුවන්වැලිසෑය දැකපු වෙනත් ආගමික කෙනෙකුට අපිට ඇති වෙන ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන් ඒක පිරමීඩයක් කියලා බලන්න පුළුවන් ඒක අර මිසරේ තියෙනා පිරමීඩ ක්‍රමයක එකක් නේ ඕක කියලා මොකක් හරි තීරණය කරන්න පුළුවන් නැත්නම් අපිට අන්‍ය ආගමික යුද්ධස්ථානයක කොටක් හරි මොකක් හරි දකින්නකොට අපිට ඒ පිටිබඳව සාදු සාදු ත්‍රිවිධ රත්නය ආශිර්වාද ලැබෙවා එහෙම කියන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන් වෙනත් ආගමක යම් ලාංඡනයක් දැකලා අපිට අපේ හිතේ සාදු සාදු ත්‍රිවිධ රත්නය ආශිර්වාද ලැබෙවා එහෙම කියන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් රුවන්වැලිසෑය දකින්නකොට අපිට ඇති වෙන අනේ සාදු මහසෑරදුන්ගේ ආශිර්වාදය ලැබේවා මොනවා හරි දෙයක්
නැත්නම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා මොනවා හරි දෙයක් හිතෙන්න පුළුවන්. ඒතර මොකද්ද ඒ අපි එකිනෙකාට සාපේක්ෂව ඒ රූප ඡායා අරබය දැන් මේක ඉස්සරහ නැගින්නේ මනින්ද්‍රිය ළඟනේ දැන් මෙතන මේ නැගිලා පෙන්වන්නේ මනින්ද්‍රියනේ අනුරාපුරේ කියලා නෑනේ මේ වෙලාවේ මනින්ද්‍රිය ළඟ වැටෙනා වූ රූප ඡායාව පිළිබඳව වින්දනයක් එනවා ඒ රූපයයි ඒ වේදනාවයි පිළිබඳව හැඳිනීමක් එනවා ඊට අනුව එතන සිතිවිලි සංස්කරණයක් වෙනවා තේරෙනවද ඒ රූප ඡායාව රබය විඳිනවා රූප ඡායාවයි විදීමයි ඒ දෙකටම හැඳිනීම ඇති වෙනවා ඊළඟට රූප ඡායාවයි විඳීමයි හැඳිනීමයි කියන අවස්ථා තුනම එකට එකතු වෙනවා ඒවා තුනම එකට එකතු වීමට කියන්නේ සංස්කාර කියලා තේරුණාද රූප වේදනා සංඥා සංකාර දැන් ඔබට තේරෙනවද එතකොට මේ මැඩිය මේ සිද්ධියේ මේ එක්කාසුව තමයි මොකද්ද මේ විඥාන කියන්නේ විඥාන කියන්නේ දැනගන්නවා මොකද්ද දැනගන්නේ රූපය දැනගන්නවා වේදනාව දැනගන්නවා හැඳිනීම දැනගන්නවා මේ රූප වේදනා සංඥා කියන සංස්කරණය දැනගන්න එකයි පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ ස්කන්ධ පංචකය දැන ගැනීමට තමයි මෙතන කියන්නේ මොකද්ද විඥාන මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ දැන ගැනීමට යම් නමකුත් අපි පනවනවා ඒ දැන ගැනීමට නමක් තියෙනවා දැන් රුවන්වැලිසෑය දැන ගැනීමට රුවන්වැලිසෑය කියලා නමක් තියලා තියෙනවා රුවන්වැලිසෑය රූපේ ඒකට නමක් තියලා තියෙනවා දැන් ඔකට නිකම චෛත්‍ය කීවට බෑනේ රුවන්වැලිසෑය කියලා නමක් තියෙනවා ඒ නමට කියනවා නාම කියන අර්ථය රූප නාම විඥානපච්චය නාම රූප කියන වචනයක් තියෙනවානේ දැන් මේක අතෙන්ද බලපාන්නේ කොහොමද බලන්න කොතනද මව් ගැබේ මව්පියක නිසා හටගත්තා වූ කලලේ තියෙනවා අවිනිර්භෝගික රූප අවිනිර්භෝගිකයි කියන තේරුම මොකද්ද වෙන් කරන්න බෑ ඒ රූප ඔක්කොම එකට වෙලා රූප මොනවද අවිනිර්භෝගීය රූප වෙන් කරන්න බැරි රූප කොටස් ටික තමයි අපි කියේ මොකක්ද අර 30 පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිත රූප කාය රූප ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිත රූප වස්තු රූප අනික පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිත රූප භාව රූප එතකොට මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සිද්ධිය පොදුයි ඒ වගේම ජීවිත රූප කාය රූප වස්තු රූප ඒකට මේ එකතු වෙනවා කාය දසක භාව දසක කියන්නේ මොකද මේ දැන් කාය මේ ජීවිත රූප කියන එක තුනටම පොදුයි ජීවිත රූප ඊළඟට කාය රූප වස්තු රූප භාව රූප භාව කියන එකේ තේරුම ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව කාය කියන්නේ ස්ත්‍රීට හැදෙන කාය පිරිමියට හැදෙන කායේ තියෙනා වූ විෂමතාවයන් ඊළඟට වස්තු රූප කියන එක අර හදවත ඇති වෙන තැන ඉතින් මෙන්න මේ විදිහට එකිනෙකක් වෙන් කරලා අයින් කරන්න බැරි ඔක්කොම එකට ඒ රූප කොටස් 30 ඒකට කියනවා
අවිනිර්භෝගීය රූප කියලා. අවිනිර්භෝගී කියන එකේ තේරුම වෙන් කරන්න බෑ කියන අර්ථය. මොකද මේ එක ශෛලියක් තුල සිද්ධියක් නේ. මොකද්ද ඔකට කතා කරුවේ මැඩම් මොකද්ද වචනේ? එක ශෛලියක් දැන් හොතෙන් බෙදෙනවා ඉන්නේ. ඌනන විභාජනය සහ අනුන විභාජනය නිසා. අන්න හරි ඔව්. ඌනන විභාජනේ අනුන විභාජනේ. එතකොට ඌනන විභාජනය කියන්නේ සවිනාංශ මේ අර වර්ණ දේහවල එකම ප්‍රමාණය තියාගන්න ඕන හින්දා බෙදෙන ශෛලයට යන්නේ තියෙන වර්ණ දේහ වලින් භාගයයි නිසා. ඔව්. chromosomes ඒ භාගයක් යන හින්දාද ඌනන කියලා කියන්නේ? මාගේ පියාගේ කලල හැදෙනකොට එකම ප්‍රමාණයක් වර්ණ දේහ තියා ගැනීම සඳහා සවිනාංශ ඌනන විභාජනයක් වෙනවා. එතකොට ශරීරයක විශේෂිත ශෛලියක වෙන වැඩක් ඔය. කියන්නේ අර මව්පිය එකතු නිසාට ගත්තා වූ ශෛලියක වෙන සිද්ධියක් විතරනේ ඔක. මව්පිය කලලාව අර යුක්තාණුවේදී බබලයි තියෙන්නේ ඌනන විභාජනයෙන් එන ශෛල මේ වර්ණ දේහ ප්‍රමාණයක් ස්වාමීන් වහන්සේ. හරි. අනික් ඔක්කොම අනුනන. එහෙමයි සර්. ඊට පස්සේ අනුනන විභාජනයක්. එතකොට නියත වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා හැම ශෛලයකම. හරි. එතකොට දැන් ඔන්න ඔය ඌනන විභාජනය වෙන තැනට අර කියාපු කාණ්ඩ ටික අයිති නේ. දැන් ඔය අපි කතා කරපු කාය දශක, වස්තු දශක, භාව දශක කියන දශක තුන කොටස් 30. ස්වාමින් වහන්සේ කලලය හැදුනට පස්සේ ඊට පස්සේ වෙන්නේ මේ අනුනන විභාජන. ඊට පස්සේ සෑම ශෛලයකම එකම ප්‍රමාණයක් වර්ණ දෙහ තියෙන්න ඕන. නිසා ස්වාමින් වහන්සේ මුල් අර මවගේ පියාගෙන් එන ශෛල දෙකේ තමයි අනුනන විභාජනයෙන් අඩු වර්ණ දෙහ ප්‍රමාණයක් තියෙන්නේ ස්වාමින් වහන්සේ. හරි. ඒ හින්දා එතෙන්ට කියනවා යුක්තාණු කියන වචනේ. එහෙම. හැදිච්ච එකට කාලලය කියනවා. එහෙමද? යුක්තාණුයි කලලය කියන දෙකේ වෙනස මොකද්ද? යුක්තාණුයි කලලයයි කියන එකේ වෙනස. කලලය කියන්නේ ස්වාමින් වහන්සේ මවගේ පියාගේ දේවල් එකතු වුණාට පස්සේ හැදෙන කොටසට. එහෙමයි. යුක්තාණුව කියන්නේ මං හිතන්නේ යුක්තාණුව කියන්නේ පළවෙනිම මේ දෙක එකතු වෙලා හැදෙන ඩිම්බය සහ ශුක්‍රාණු එකතු වෙලා හැදෙන පළවෙනි ශෛලය වෙන්නේ. ඊට පස්සේ කලලය කියන්නේ චුට්ටක් ඒක බෙදී වුණාට පස්සේ එහෙමයි. පළවෙනි හරි. ඒක තව ටිකක් බෙදි යන වෙලාවට වෙන්න කලලය කියන්නේ. කලලය කියන්නේ. ඔව්. එහෙම. දැන් ඔතන බැලුවම මෙන්න මෙහෙම එකක් වෙනවා. ඒක ඇත්තක් තියනවාද? ඔය දැන් ඔතන ශෛලය බෙදෙන්නේ ගුණිතමය ක්‍රමයට කියලා. දැන් අපි කියමු දෙවරක් දෙක 4යි. 4 වරක් 4 16යි. 16 වර්ගමූලය. ওই විදිහට එහෙමද ඔය කලලය තුල බෙදීම යන්නේ ගුණිත ක්‍රමයටද? එහෙමයි. බලාගෙන ඉන්න ඇති වගේ ඔය ශෛලයේ මේ ප්‍රවර්ධනය වෙනවා. එහෙමයි. එහෙම විශේෂත්වයක් ඒක තියෙනවා නේ. එහෙමයි. අර ඌනනේ ඒක හින්දාත් දන්නේ. ඌනනේ බලපානවත් දන්නේ ඒකට. නෑ ස්වාමීන් වහන්සේ එතනින් පස්සේ ඌනනයක් ගැන කතා කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. අනුනන විභාජනයෙන් තමයි දිගින් දිගටම බෙදගෙන යන්නේ. දිගින් දිගටම යන්නේ. එහෙමයි. හරි. දැන් ඔතෙන්ද ඔය ඉක්මන් දෙගුණ වීමේ ශෛල රචනාවක් වෙන්න මේ ඔතන මොකද්ද බලපාන්නේ මානසිකව? අර ප්‍රේශාන්තිය ලබාපු අරයා කවුද? ඒ අපි හිතමුකෝ දැන් මියන කෙනාගේ මනෝභාවය තියෙනවනේ. එයා යනවා ಜಾති දුකේ. එයා ආපස්සට යනවා. සීන ලෝකේ. දැන් අම්මයි කටයුතු වල යනවනේ. අම්මා කල්පනා කරනවා අම්මයි කටයුතු වල. අරයා යනවා මේ එයාට අදාළ මේ මොනවද? ආපහු. දැන් අපි පුටුවකටලා ඉඳගෙන ආපහු කල්පනා කරන්නේ.
වෙච්ච දේවල් ඒ වාගේ අර අනුශේ සංග්‍රහය තුල භවංගේ භවයේ අවයවවල අනුශේ සංග්‍රහය තුල විවිධ එයාට හුරු පුරුදු රටා විලාසයන් තුල මානසිකව ක්‍රියා වෙනවා. එහෙ දුවනකොට ඊට අනුව තමයි මේ අර හැදෙන කකුල් වල ජොයින්ට් අරාම යම දුවන්න අරාමයට මේ කකුල් වල ක්‍රමය හැදෙන්නේ. මේ එහෙ කතා කරනකොට ඊට අනුව තමයි මෙහි ශරීරේ අර ඒ කතා කරන පේශි අරාමය ඔක්කොම ඒ විදිහට රචනා වෙන්නේ. එතකොට එයා මිනිසත් භාවයක නීති ඉස්සරහ තියෙන ඉතින් ඒකෙදි යන දුවන අර ඒ කටයුතු වල හැටියට තමයි මෙයාගේ අර කලලෙන් පටන් ගත්තා විගාවට අනුනන සෛලවල ඒ ක්‍රියාකාරීත්වය හැදෙන්නේ. දැන් ඒකට තව බලපානවා මෙහෙන් මෑණියන්ගේ තියෙන අවධානයත් බලපානවා. මොකද මෑණියන්ට තරහව නම් අර අතගේ හැරිලා යන්නේ තරහ එයාගේ තරහ වෙන පැත්තේ තරහ ඇති වෙන පැත්තට අදාළව පටිඝානුසයට අදාළව එයාගේ අදහස් හැරිලා යනවා. මෑණියෝ කාර්මික බව ක්‍රියා කරනවා නම් එයාගෙත් අර කාර්මික පැත්තක් තියෙනවනේ ඒ පැත්ත මතුවෙලා ඉන්නේ. ඒ හින්දා මෑණියන්ගේ හැසිරීම රටාව අර කල්ලේ මෝරනකොට කුස තුල මෑණියන්ගේ මෙහි හැසිරීම රටාව හොඳටම බලපානවා අර ප්‍රතිසන්දි විඥානයේගත් ඒ මනෝභාවයට වැරදි පාරවල් වල තියෙන කියන්නේ නිවැරදි මාවතකට ඇතුළු කිරීමට. ඒක නිවැරදි පැත්තට හරවෙන්න. ඒ කියන්නේ දරුවා හදන්න පටන් ගන්න අම්මා කොහේ ඉඳලාද? එළියට ආවට සමහරලාට අපි පොඩි කාලේ නම් අර වේවැල් කොටු නාරම් සියඹලාතු කිතුල් පොල්ලට ආදී වශයෙන් කියලා කවි එහෙම තිබුණානේ. ගහලා යමත් හදනවනේ. දැන් ඒවා අර මාන අයිතිකම් නොකරුවට පොඩි කාලේ ළමෙන්ට ගහලා තරවටු කරලා අරාම කරලා හදනවා. අම්මා දරුවා හදන්න ඕනේ කොහේ ඉඳලාද? බඩේ ඉන්නකොට. කුසේ ඉන්නකොට. කුසේ ඉන්නකොටම දරුවා හදන්න ඕනේ. අම්මාගේ චිත්ත රටාව අනිවාර්යයෙන්ම බලපානවා තියුණු ලෙස. අරයාගේ පෙර ජීවිතවල කරුවල පැත්තට හරි හොඳ පැත්තට හරි එයාගේ මනෝභාවයේ ගන්න මෙයා බලපාන හොඳටම. ඒ නිසා ඈත කාලෙදි මේකට කීව වචනේ මොකද්ද? ගප් පෙරහැර. අන්න හරි ගප් පෙරහැර පානවා කියන්නේ. ගප් පෙරහැර පානවා කියන වචනයක් තියෙනවා. අද වෛද්‍ය විද්‍යාව වුණත් ඒක පිළිගන්නවා කියන්නේ අම්මගේ සිතුම් පැතුම් රටා එහෙම පිටින්ම අරයට බලපානවා. ඒතර අම්මා සතුටෙන් ඉන්නවා නම් අම්මා සැනසීමදායක ඉන්නවා නම් අම්මා ආගමික මානසිකත්වයකින් කටයුතු කරනවා නම් අම්මා නොඑක් විදියට දානමය කටයුතු වල එහෙම නැතිනම් මේ පුණ්‍යකාමී කටයුතු සිද්ධ වෙනවා නම් අරය හැරිලා යන්නේ මේ පැත්තට. එයා මේ සංසාරේදී අපි හැම එක්කෙනාම ප්‍රගුණ කරපු මේ ඉහළම අධ්‍යාත්මික නිරෝධය දකින්න තරම් පවා ප්‍රගුණ කරපු ශක්තිය තියෙනවනේ. දැන් ඒ තියෙන හින්දානේ අද අපිට මෙච්චරලා මේ ලයික් කරන්න නැතුව හරි ආපහු මේකට මේ දැන් ඇති කියලා නවත්තන්න හිතෙන්නේ නැතුව මේ යන්නේ. ඒකත් වෙන්නේ. මොකද එහෙම එකක් අපිට තියෙනවා. ඒතර ඒ දේ වහලා දාන්න ලේසියිනේ. මව් ගැබේදීමත් ඒ දේ වහලා දාන්න පුළුවන් අම්මට ඕන නම්. අම්මා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් ඒ කටයුතු කරනකොට අරයාගේ ඒ ගතිය යට වෙලා අර කරු පාට පැත්ත මතුවලා එනවා. ඉතින් අම්මා කියන වචනේ අනිත් පැත්ත හරවලා බලන්නකො පොඩ්ඩක්. අම්මා කියන වචනේ අපේ භාෂාවේ අනිත් පැත්තට තියෙන මං කියලා නේ කියන්න වෙන්නේ. හරිද? මට එන්න උදව් කරපු. මගේ ගමනට උදව් කරපු. මං ආපු පැත්ත මට මෙහාට එන්න උදව් වෙලා තියෙනවා අරයාගේ ඒ සියලු ගතිගුණ ටික. එහෙම කියලා හැබැයි අම්මගේ චිතුම් පැතුම් මෙයාට ආරූඪ වෙලා තියෙනවා කියලා කියන්න යනවා නෙමෙයි මේ. එයා තුල තියෙනා වූ
අධ්‍යාත්මික ශක්තිය සංවර්ධනය කර ගැනීම සඳහා උපකාරයක් වෙලා තියෙනවා අම්මා. එහෙනම් අම්මා කියන පදවිය එසේ මෙසේ එකක් එහෙම නෙමෙයි. ඒක ඉහළම පදවියක්. ඒ මොකද එන එක්කෙනාට අධ්‍යාත්මික ගමනක යන්න හොඳට මිඩකට සලසනවා. යම් මනෝමූලිකව යම් ගුණධර්ම වලින් හැබියා වූ ධර්මාන්විත චින්තනයකින් මේ වචන අවිද්‍යාපච්චය සංඛාරා කියන වචන දාන්න නැතුව වෙන්න පුළුවන්. නමුත් යම් මේක හරසුන් දෙයක් මේක ද්‍රව්‍යමය වශයෙන් අපිට දිගට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන මානසික ඒකාග්‍රතාවයකින් යුතුව ඒ අය චින්තනය කරපු නිසා තමයි අද ඔබතුමාට ওই වගේ තැනක ඉඳගෙන මේ ගවේෂණ කරන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙන්නේ. ඉතින් අම්මගේ පිහිට. අපි ඒවා කිව්වොත් එහෙම ලේසි වැඩ නෙමෙයි. අම්මගේ පිහිට අපි හැම එක්කෙනාටම. දැන් මේ උදාහරණයක් වශයෙන් හැම එක්කෙනාටම අම්මා කියන ගෞරවණීය බව හරි ඉහළයි. ඉතින් ඒ වගේම තමයි දරුවගේ තියෙනා වූ කලලේ මෝරගෙන එනකොට දරුවා තුළ තියෙනා වූ යම් අවශ්‍යතාවයන් පරිමහ ගන්නවා අම්මා තුලින්. ඒකට මොකද්ද කියන්නේ? දොළ දුක. අන්න හරි. ඒකට කියන දොළ දුක කියලා. අම්මට මේ එක දේවල් කෑමට එහෙම නැතිනම් මොනවා හරි අදහස් ඇති වෙනවා. අර දරුවගේ අදහස්. අරයා මෝරනකොට එයා තුල එදිනා වූ හිත ධාරාව මතුවෙලා මෑණියන්ට බලපානවා. ඉතින් මෙන්න මෙහෙම කායික වශයෙන් මෑණියෝ ගන්නා වූ ආහාර පාන සහ මෑණියෝ නාහෙන් ගන්නා වූ ජීව ගුණය එකතු වෙලා රස ධාතු වශයෙන් පෙකෙන වෙලා ආධාරයෙන් අර කලලේට යනවා වාගේම ඔය නිර්මක් ඇති වෙන්නේ ඉස්සරලා අර කලලේ තුල හැදුනා වූ කොටස ඉවර වෙනකොට ඇතුලේ තියෙන බයිස්ට්‍රාවීය දේවල් පිට කිරීම සඳහා නිර්මක් ඇති වෙනවා ඒ කලලේ. ඒ නිර්ම ගිහිලා මැව්ගේ ගර්භාෂ බිත්තියට වදිනවා. අර ප්ලග් එකක් ගහනවා වාගේ අර කරන්ට් එකේ ගිහලා ප්ලග් එකක් ගහනවා වාගේ ගර්භාෂයට වදිනවා ප්ලග් එකක් වාගේ. ඒ වෙච්චාම මොකද වෙන්නේ? අර ගර්භය ඒක තුල තියෙනා වූ කිලිටියත් බයිස්ට්‍රාවීය වශයෙන් පිට වෙනවා. ප්‍රාශ්වාස වාතයෙන් පිට වෙනවා අර කිලිටි වාතය. එතකොට මැව්ගේ රුධිර පද්ධතියට එකතු වෙනවා කිලිටි පැත්ත. ඒ වගේම මව් ගන්නා ජීව ගුණයේ සහිත ලේ ධාතුව මේ ඒකෙන් ඇදලා අරන් පෝෂණය වෙනවා. හරියට මේ ගහක නැට්ටකින් ගෙඩියක් පෝෂණය වෙනවා හා සමාන සිද්ධියක් නේ. ඉතින් එහෙම ගිහිල්ලා ඒක සම්පූර්ණ වෙච්ච කාලෙට ගර්භවාතයේ කිපීමෙන් සාමාන්‍ය ස්වභාවයෙන් නම් එහෙම ඉතින් ඒ ඇවිල්ලත් පළවෙනි ජීව ගුණය පළමුවෙන් ඒ සිද්ධ වෙන්නේ ඇතුලේ තියෙනා වූ කිලිටිය. ඇතුලේ තියෙනා වූ කිලිටි වාතයේ පිටවීම ප්‍රමුඛව පළමුවෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඔතන එක ශරණයක් තියෙනවායි කියලා කිව්වා. මොකද්ද? පෙකෙන වෙල කපනකොට දැන් මානෙල් මඩම දෙන්න එක්කෙනෙක් කවුරු හරි කිව්වා මට මතකයි. පෙකෙන වෙල කපනකොට ආශ්වාස වාතය මෙතනින් ඇතුළු නොවෙනකොට එක ශරණයක් තියෙනවා. එක ශරණයක මොහොතක් තියෙනවා. කිසිම සම්බන්ධයක් නැතුව මැරිලත් නැතුව පවතින. එහෙම නේද? දැන් පෙකෙන වෙලේ සම්බන්ධය කපනවා. ඔව්. එතකොට ඒ වගේම මෙහෙන් ආශ්වාස වාතයේ ඇතුළුනේ නැතව ඇතුලේ තියෙන කිලිටිය පිට වෙලා ඒ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව වශයෙන් තමයි ඇතුලේ හිස් නිසා පිටින් එකක් ඇදෙන්නේ. මොකද ශරණයෙන් සිද්ධ වෙන දෙයක් අපිට කාලයක් වැඩි හිතන්න බෑ. නමුත් සිද්ධිය වෙන්නේ එහෙමයි. ඇතුලේ තියෙනා වූ තෙරපුම පිට වෙනකොට ඇතුලේ හිස් නිසා පිටින් එකක් ඇතුලට දෙන එක ජීව වාතය ඇදෙනවා. එතකොට අතන මවුත් එක තිබිච්ච සම්බන්ධතාවයේ පෙකෙන වෙලා ආධාරයෙන් තිබුණේ ඒකත් දැන් සීල් කෙරුවා කැපුවා. එතකොට දැන් එක ශරණයක්. ඒ ශරණ මොහොතක් තියෙනවා හුස්ම ගැනීමකුත් නැතුව පවතින ජීවමය අවස්ථාව. මැරිලා නැහනේ. දැන් මෙන්න මේ අවස්ථාව තමයි නැවත අපි අත්දකින්න ඕන. මෙන්න මේ අවස්ථාව තමයි නැවත අත්දකින්න ඕන. ඒ අත්දැකීම આવොත් ඒ දෙන්නේ මොකද්ද කියන්නේ?
ඒ සනවස්තාව නැව අත්දැක්කොත් මොකක්ද එතනද කියන්නේ? ඔව්. නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නවා කියන්නේ. ඔව්. ඔය දිවා විහරණය කරනවා නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නවා කියන්නේ එතන තමයි. එතකොට නොදැන හැරි නිරෝධ සමාපත්තියක් අපි දන්නේම නැතුව අත්දකලා ඇවිල්ලා තියෙනවා. හුස්ම ඇතුළු වෙලත් නැතිව නේද? කිසිම සම්බන්ධයක් ලෝකෙට නැහැ එතකොට ඒ වෙලාවේ. ජීව ගුණත් එක්ක සම්බන්ධිකුත් නැහැනේ. ඉතින් ඒ අතර අත්දැකීම ආයි ලබන එක තමයි මේ නිවන් දකින්නවා කියන්නේ. එතකොට ශරීරය මැරිලත් නැහැනේ. එතකොට විඥාන දැන් උතන නාම රූප කිය මොකද්ද? අර රූප කොටස් ටික තමයි අවිනිභෝගීය රූප කොටස් ටික. මොනවාද අර කල අවස්ථාවේ තියෙන. කාය දසක වස්තු දසක භාව දසක කියන රූප කොටස් ටික ඊගාවට නාම කියනකොට වේදනා සංඥා සංකාර විඥාන චෛසික ක්‍රියාවලිය. විඥාන පත්‍ය නාම රූප ඒ නිසා මෙතන ඇති වෙනවා ප්‍රසාදාත්මක බව. ප්‍රසාද ස්වභාවය. ඒකරණාසයේ දිය ශරීරය කියන හදේ කියන ප්‍රසාද ඒ ප්‍රසාද වලට ප්‍රසාද හයට ආයතන හයත් කියලා කියනවනේ. ප්‍රසාද හයට ආයතන හයත් කියනවා. එතකොට මේ ප්‍රසාද හයට එහෙම නැත්නම් ආයතන හයට ඊගාවට හැපෙනවා ස්පර්ශය. චක්කු සෝත ගාන ජීවා කාය ස්පර්ශ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ස්පර්ශ වීම. ඒ නිසා ඇති වෙනවා සුඛ දුක් උපේක්ඛා වශයෙන් විඳින්නේ. එතකොට විඥාන නාමෘත සලආයතන පස්ස වේදනා කියන වර්තමාන ජීවිතයට හම්බෙන ඵල පහ වර්තමාන ජීවිතයක් හම්බ වෙනවා. දැන් මෙතන බලන්න මේ ශරණයකින් වෙන සිද්ධිය ගන්න මේ වර්තමාන ජීවිතය ගැන. අර මව් ගැබෙන් පටන් ගත්තා වූ. පටන් අරන් මාස 9ක් කලරෙත් ගත කුසෙත් ගත කරලා එළියටත් ඇවිදිලා ප්‍රසාද හයට මේවා හැපෙනකොට ඒ පිළිබඳව ස්පර්ශයත් වෙලා ඒ හැපීම අරබය වින්දනයකුත් ඇති වෙලා සුඛ දුක් උපේක්ඛා වශයෙන් ඒ වර්තමානයේ අපි ගත කරන පස්සපච්චය වේදනා මේ විඳින ස්වභාවය. එතකොට දැන් මේ විඳින එකේ විඥාන නාමතරතර පස්ස වේදනා කියන මේ පස්වැදෑරුම් වර්තමාන ඵල පහ. මේ විඳින එකේදී අපි ඊළඟට වැඩක් කරනවා මොකද්ද? විඳීමේ තියෙන වෙහස හා දැවිල්ල. හැබැයි ඒ විඳීම ඒ වෙහස හා දැවිල්ල දුරු කර ගැනීමට අපි ආයෙත් මොකද්ද කරන්නේ? නිරෝධයක් දකින්නවද? නෑ. ඒ වෙහස හා දැවිල්ල දුරු කර ගැනීම සඳහා ආයෙත් කරන්නේ වෙහස දැවිලි කියන දෙන කාරණාව. ආයත් කරන්නේ වේස දැවිලි කියන දෙන කාරණා. වේදනාව දුරු කර ගැනීම සඳහා ධර්මාන්විත උපදේශයක් අපි පතන්නේ නැහැ. බුදුරජාන් වහන්සේලා දේශනා කරපු ආකාරයට නිරෝධය සාත් කිරීමකට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දැකීමට අපි ඉඩකඩක් සලසගන්නේ නැහැ. පුහුදුන් තැරැත්තා වේස දැවිලි දුරු කර ගැනීම සඳහා ආය කරන්නේත් මොනවද? වේස දැවිලි වෙන කාරණාම. ඔව් වේස දැවිලි දුරු කර ගැනීම සඳහා කරන්නේත් මොකද? ආයෙත් වේස දැවිලි දෙන කාරණාමයි කරන්නේ. දැන් එහෙමනේ අපි ඉස්කෝලේ යන්නේ. විභාග පාස් කරන්නේ. රැකිරස්සා ගන්න. හැකියාවක් කරන් ඉවරලා විවේකයෙන් නිදහසේ හැකියාවක් කරගෙන පැත්තකටලා විවේකයෙන් ඉන්න ලෑස්ති වෙලා එහෙම ඉන්න දෙනවද? ඔව් අපිට එහෙම ඉන්න දෙන්නේ නැහැ. අපි ලෑස්තිත් නැහැ ඉන්න. මොකද්ද කරන්නේ? අර විවේකයෙන් ගැඹුරු මනසකට අවදි වෙලා නිහඬව ඉන්න එහෙම ලෑස්ති වෙන්න ඊගාවට වෙහෙස දැවිල්ල දුරු කරගන්න. ඒ විවේකයේ
විවේකේ හොයන්නේ ඒකෙන් නෙමෙයි. තවත් මොන හරි එකතු කරගෙන. තවත් මොන හරි එකතු කරගන්නකොට ඔන්න තරුණ කාලේ නම් අවාහ විවාහ જાති එකතු කරලා මව්පියොත් අපූර්වට වැඩේ කරලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕම් බෙහෙත දැවිලි දුරු කරගන්න තව ටිකක් දවසක් යනකොට එක දෙක ඉපදෙනකොට ඊට පස්සේ ඒගොල්ල නඩ කරගෙන ඉතින් ඒ වෙලෙත් මේ බෙහෙත දැවිලි දුරු කරගන්න කරන්නේ. බලනකොට මේක කරලා අරක කරලා ඉවර වෙච්චාම වැඩේ හරියයි කිය ඉතින් බලනවා. අන්තිමට බලනකොට උන්ගේ උණු තදඬ වෙනවා ඊගාවට. එතනින් නතර වෙන්නේ නැහැ. දරුවන්ගේ දරුවෝ හදාගෙන අන්තිමට ඉතින් මොකවත් නැහැ අන්තිමට. හැරමිටියක් තරම් අගට ඒකට කියන්නේ තණ්හා. පන්න යනවා ඉතින්. තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන අනාගතේට ඒකම තමයි. තණ්හා උපාදාන ආයත් අනුශය නම් පෝෂිත වෙනවා. ආයත් යන්නේ මොකද අතීත වශයෙන් අවිද්‍යා සංකාර. තණ්හා උපාදාන අවිද්‍යා සංකාරාම ආයත් පෝෂණය වෙනවා. එච්චරමයි ඒක වෙන්නේ. දැන් මේකේ තියෙනවා නවත්තන ක්‍රමයක් විරාමයක්. අවිද්‍යාව යත්තේ වශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධ නාම නිරෝධ සලආයතන පස්ස විදෝ තණ්හා උපාදාන ජායජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධಂತಿ. නිරෝධ වෙන ධර්මයක් දේශනා වෙනවා. විඥානයේ පංචවිත මූල ධර්මයන්ගේ අනාත්මය දැකීම. විඥානයේ පංචවිත මූල ධර්ම තමයි මහත්මයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස්වැදෑරුම් ක්‍රමය. විඥානය කියනකොට අපි මෙතන ගන්නේ දැන් විඥාන දෙකක් කියවෙනවනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. විඥානය කියන්නේ මායාව. මුලාව. කියන්නේ මේ මොකද්ද මේ මොකද්ද? ඇත තියනවා කියන දෘෂ්ටිය තුල ඇති වුණා වූ මායාමය ස්වභාවය. මේක මේ පංචස්කන්ධය මේ බව නොදක්නා තාක්කල් පංචස්කන්ධය බව නොදක්නා තාක්කල් විඥානේ ප්‍රේසන්ති විඥානේ බවට හැරෙනවා. ප්‍රේසන්ති විඥානේ කියනකොට ඒකට උපාදානස්කන්ධය කියවල කමකුත් නැහැ. ප්‍රේසන්ති විඥානයක් බවට නොපෙරෙන ආකාරයට පංචස්කන්ධ විඥාණයෙන් දවස ගත කරන එක තමයි තථාගත දර්ශනය. පංචස්කන්ධ විඥාන. පංචස්කන්ධය පිළිබඳව අර මුලින්ම සඳහන් කරපු ආකාරයට රූප ඡායාවක් තමයි කනට නාසයට දිවට ශරීරයට යමක් දැනගන්නත් රූප ඡායාව අනිවාර්යමයි. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ සතෙක් කෑ ගහනකොට මේ කත කෑ ගන්න සතා මොකಾದ කියලා දැනගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ඇහැට රූප ඡායාව ගන්න ඕන. කකුල කහනකොට මොකද කියලා බලනකොට කාඹිලියා වෙලක් පෑගිලා කියලා දැනගන්න නම් ඇහැට කිට්ටු කරලා බලන්න ඕන. එතකොට අනික් හතරට කියන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නිශ්චිතව දැනගන්න නම් ඇහැට ඒ සම්බන්ධව රූප ඡායාව අරන් තමයි අරවා පිළිබඳව නිශ්චිතභාවයකට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ආකාරයට විඥානේ මේ රූප ඡායාව අරබය තමයි සිද්දර පහළ වෙන රූප ඡායාව අරබය තමයි මනින්ද්‍රියට හෝ වේවා ඇහැලග්ග හෝ වේවා පහළ වෙන රූප ඡායාව අරබය තමයි මේ අපි මොකද්ද කරන්නේ විඳින්නේ. ඒ වගේම රූප ඡායාවේ විඳීමයි දෙක හඳුනන්නේ. රූප ඡායාවේ විඳීමයි හඳුනීමයි කියන අවස්ථා තුනම සංස්කරණය සකස් වෙන්නේ සිතිවිලි වශයෙන්. ඒ සකස් වෙන සිතිවිලි සංස්කරණයක් දැනගන්නවා මිසක විඥාණයෙන් වෙන ඇත්තක් දැනගන්න කාරණයක් නැහැ. චෛසික සංස්කරණයක් දැනගන්නවා. චිත්ත ක්‍රියා වායෝ ධර්මතාවයක වැඩ වාසය කිරීමක් සත්‍ය අවබෝධ කරුවන් වහන්සේලා ළඟ සිද්ධ වුණායි කියන එකේ තේරුම මේ චෛසික ක්‍රියාවලියක් බව දැකලා උන්වහන්සේලා රූපත් අහලා තියෙනවා, ශබ්ද ගන්ධ රස ස්පර්ශත් දැකලා බලලා විඳලා තියෙනවා. නමුත් ඒවා ඒ චෛසික ක්‍රියාවලින් වායෝ ධාතුට අනුව ක්‍රියා වෙනවයි කියලා දැකලා තමයි උන්වහන්සේලා නිරන්තරයෙන්ම අනාත්මේනෝත්තර නිරෝධ ධර්මය අත්දකලා ඇත්තේ නිරෝධය බව පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරලයි
වැඩ වාසය කරලා තියෙන්නේ ආයුෂ ඉවර වෙනකල්. පත්තං කරණියන් න පරං ඉත්තත්තාය. කළ යුතු සියල්ල ඉවරයි ආයෙ කරන්න දෙයක් නැහැ. ආයෙ කරන්න දෙයක් නැහැ. අපිට එහෙම නෙවෙන්නේ මරණ මංචකෙදිත් ආයෙ කරන්න දෙයක් තියෙනවා. ඒක හින්දා මව් ගැබට ආයෙතරක් ඇදිලා යනවා. අපිට හැම වෙලාවකම මේක ඉවරනකොට තව එකක් කරන්න තියෙනවා. දැන් අනේ ඉවර වුණාම තමයි ආයෙ කරන්න දෙයක් නැහැ කියලා පූර්ණ ප්‍රත්‍යක්ෂයක් අනුක්‍රමයෙන් ඔබතුමාලා තුල ඇති වෙන්න පටන් ගන්න මොහොතේ ඉඳලම ওই ළඟීම ඔබතුමාලට දකින්න පුළුවන් අනාත්මය. ඇත්ත ඇති ඇති. එතකොට ඇත්ත ප්‍රත්‍යක්ෂ වෙලා අර චිත්ත ක්‍රියාවායෝ ධර්මතාවයක් මේ කියලා වැටහිලා ඊ타ත්ම සරලව යෑමීම් කීම් කිරීම මිදීම හිටීම් ගණදෙනු කිරීම එතකොට ඒ හැම එකක්ම එළියට ඇවිල්ලා කරන්න පුළුවන්. දැන් එළියට ඇවිල්ලා කරන එක කියන්නේ නිරෝධය දකලා කරන එක. අපි ඒවා කරන්නේ ඔක්කොම අඳුරේ. ඒක එහෙම තියනව නේනම් කරන්න ඕනේ නේනම් ඔට්ටුයි නේනම් මෙහෙම නෙවෙන්නේ කියලා අපි මොනහරි කරනවනේ. අපි හිතායිනේ අපි එළිය කරනවා නෑ අඳුරේ ඉඳගෙන අපි කරන්නේ. ඒ එළියට ඇවිල්ලා කරනවයි කියන්නේ කටයුතු කිරීමක් ඇත බොහොම සරලයි ලෙහිලා. එතකොට මද සිනහාවකින් යුතුව වැඩි කලබලයකින් තොරව කටයුතු කරනකොට අනේ ඉතින් හරියම විරාගයි නිරෝධයි සනසිතදායකයි. ළඟීම ලබන අත්දැකීම මහා මොණිවරයන් වහන්සේලා වැඩ හිටපු තැන මහා මහත්මා ගති තිබුණා උතුමන් වහන්සේලා නිවිසනහුණු තැන වැඩි ඈතක නෙමෙයි ඔතනමයි මෙතනමයි. ආන්ගේ බව ප්‍රත්‍යක්ෂ කරගත්තාම මොකද වෙන්නේ? ආය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අර භව කියාපු අනුශය සංග්‍රහය ඔබ තුල මා තුල අනුක්‍රමයෙන් සංහිඳිලා යනවා. මහා ලොකු වතුර වලක් වේලිලා ඉවර වෙලා ගියා වගේ. චිත්ත ක්‍රියාවායෝ ධර්මතාවයක ක්‍රියා වෙනකොට වර්තමානයේ තුල විඥානාප සලආයතන පස්ස වේදනාවල් වල වින්දනයාගේ ශූන්‍යත්වය දකිමින් ආයතන හයේ ප්‍රසාද හයේ කැමට යමක් නැති බව දකිමින් ආයතන හයේ ඊගාවට ස්පර්ශ වෙන තැන එතනම චෛසිකය බව දකිමින් ස්පර්ශයේ චෛසිකයක් මිස ස්පර්ශයේ ද්‍රව්‍යයක් නෙවෙයි බව දකිමින් ඊළඟට නාම ධර්මයන් රූප කොට පිළිගන්නේ මේ නාමත්වයක් මිසක මෙහි අවිනිර්භෝගීයි රූප කියලා අපිට අල්ලන්න කාරණයක් නැති බව දකිමින් විඥානයේ මායාවක් දකිමින් විඥාන රාපත සලආයතන පස්ස වේදනා කියන වර්තමාන ඵල පහේ ශූන්‍යත්වය දකිමින් තමයි ගත කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා සිද්ධ වෙන්නේ නැහැ. වර්තමාන හේතු වශයෙන් තණ්හාවෙන් උපාදාන වෙලා භව නොදැනුවත්කම මෙන් ආය මුලා වීමක් සිද්ධ නොවි ආයත් අනාගතෙට ඉතුරු වෙනයි කියන එකේ තේරුම අතීත වශයෙන් ආය නැගෙන්නට කාරණා නැති වෙනවා. අනාගතයේ කියවම අතීතය. අනාගතය කියන්නේ අතීතයේම වෙනත් ආකාරයකින් බැසීමක් මිසක වෙන ඇති කාරණයක් නෙවෙයි. ආන්ගේ බව ප්‍රත්‍යක්ෂ වෙලා කටයුතු කරන එක තමයි ওই පටිච්චසමුප්පන්න භවයේ උතන අතීත හේතුපාන නිසා වර්තමාන හේතුපාන නිසා අනාගත ඵලපා වශයෙන් මේ දේශනා කරලා තියෙන්නේ. අතීතයක් ගැන පෙන්වුවේ අර විදියට මේකේ මුලක් ආරම්භයක් නැහැ කියලා මේක පිළිගන්න හින්දා එහෙම නැත්නම් දෙවියන්ගේ බැවීමක් කියන දෘෂ්ටිය දුරු වෙන්න වර්තමානයේ තුල මේක ආත්ම දෘෂ්ටියෙන් බලන්නේ නැතුව ධර්මතාවයක් බව දකින්න අනාගතයක් ගැන පෙන්වුවේ වෙන මොකක් හින්දා නෙමෙයි මරණයන් මත්තේදී මොකවත් නැහැ කියලා හිතනවා නම් ඒ දෘෂ්ටිය දුරු වෙන්න. එතකොට දැන් වර්තමානයේදී හේතුන්ගේ ඵල වශයෙන් නිරෝධ වෙනවා කියන ප්‍රත්‍යක්ෂ භාවය. මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නයි පටිච්චසමුප්පන්න ධර්මයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ওই සම්බන්ධව
මොනවා හරි අහන්න තියෙනවා නම් ඇහුවට කමක් නැහැ. මොකවත් නැහැ. ඒක මිනිස්සෙක් ඉඳ ගන්න කොළඹකුත් අරන් ඉවරලා යට තට්ටුවේ ඉඳගෙන හිටියා. යට තට්ටුවේ. ඉඳගෙන ඉඳලා මෙයාට හිතුණා වැඩි තට්ටු 7ක් තියෙන බිල්ඩින් එකනේ. මිනිහාට දෙනවා උඩම තට්ටුවට ගිහිල්ලා ඉඳ ගන්න ඕන කියලා. අර තට්ටු 7ම නැගලා උඩ තට්ටුවට නැගලා ඒත් අර කොළඹ ඉඳගත්තා. මිනිහා බලනවා යකෝ ඒත් මං කොළඹ වෙන්නේ වෙන කොහෙද? යට තට්ටුවේ කොළඹ ඉඳගෙන හිටියේ. අර උඩ තට්ටුවට ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ කොළඹ උඩ. දැන් මේකනේ දැන් අපිට තියෙන්නේ නේද? මොන දේවල් කරගෙන ලෝකෙ කොතෙන්ද ගියත් ඒත් බලනකොට මේ හුස්ම ආහාරත් එක්කනේ. ඒත් මේ ගත්ත හුස්ම හෙලන්න එපා. මොනවා හරි තැනකට ගියා නම් කමක් නැහැ හුස්ම වන්නගෙන ඉන්න පුළුවන්. ඒකේ නිරෝධ සමාපත්තිය කියන්නේ හුස්ම නොගෙන ඉන්න පුළුවන් තරක් තියෙනවා. ආන් එතනයි දැන් මේ හොයන්න ඕන. එතකොට ආය යට තට්ටුවේද උඩ තට්ටුවේද ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඉවරයි. සාපේක්ෂතාවය නෑ උඩ යට කියන. එහෙ මෙහෙ උඩ යට ඒ කතන්දර නෑ. හුස්ම නොගෙන ඉන්න තැනක් තියෙනවා. එතකොට මැරිලා කියන වලදායි. හුස්ම නොගෙන ඉන්න පුළුවන් නම් හරි. වැරදුවත් අපිට කමක් නැහැ. අපි ප්‍රශ්නයක් නැන්නේ. හුස්ම නොගෙන ඉන්න පුළුවන් තැන. ඒකෙන් ඉඳන්නේ අපි වෛද්‍යවරු ඔය වැඩක් කරන්නේ කෙනෙක් නතර වෙච්චාම ඔය පරීක්ෂණ කරලා ඉවරලා මැරලා හුස්ම නතර වුණා කියලා බැලුවට පැය දෙක තුන ඒ ඇඳේම තියෙනවනේ. ඇයි බැරි වෙලාවක් අම්මු නිරෝධ සමාපත්තියකට සමයදිලා දන්නෙත් නැහැ. යන්න බෑ. ඒ හින්දා පැය දෙක තුනක් තියලා තමයි මොචරියට ගිහින් දාන්නේ. නේද? දැන් අපි බරපතල උත්සාහයක දෙන්න ඕන සාමාන්‍ය එක නෙමෙයි. බරපතල උත්සාහයක දෙන්න ඕන. මේ ආස්වාස ප්‍රස්වාස අර අපි කායන සතිපට්ඨානේදී අර පෙන්වන්නේ රසංවා කියන එක. ඒ රසංවා කියන එක පෙන්වන්නේ අපි අර උපේක්ඛා කියන තැනටනේ. නේද? ඒනුත් ඔබට ඒ උපේක්ඛා ධානය වලත් රසංවා උස්ම ගැනීම හැලීම ඉතාලාවට සිද්ධ වෙනවා. දැන් ඒ ඥාන සමාපත්තිය එනකොට ඒනුත් ඔබට නිරෝධ සමාපත්තියට එන හරියට එනකොට මහත්මයා මේ බිඳුවේ එතකොට ආන්ගේ හරියක් ප්‍රගුණ වෙන්න දැන් මේක අපි මේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සරල වෙලාමත් මදි. එයින් එහාට ඒක දැඩි ලෙස දෘಢ ලෙස ඒකාග්‍රසිතකින් සතර ඉරියව්වට බැසගෙන දැඩි ව්‍යායාම දැඩි කැපවීමක් කරන්න ඕන. දැඩි කැපවීමක් කරනවා කියන එකට මොකද්ද ඔබතුමා යෝජනා කරන්නේ? එහෙනම් මානෙන්න මේ දැන් මේ රටේ තියෙන ඒවා මේ සිවුරු දාගෙන මේ අනුන්ගේ බත් කකා අවන්න මහන හෝ වේවා ඔය ඇඳුමෙන් ඕවා කොහෙන් හෝ කොන ඇඳුම්ම නෙමෙයි ප්‍රශ්නේ. හරිද? උදකලා ඇඳුම නෙමෙයි මේ කාරණේට ප්‍රශ්න තියෙන්නේ. මොනතරම් දුරට බාහිර ලෝකයෙන් අයින් වෙලා මේ කොච්චර දුරට අයින් වෙලා කැප වෙලා සති ගණන් මාස ගණන් ළඟම බලාගෙන ඉන්න ඕනද කියන එකයි. ඒකට දෙන්නේ නැහැ වටපිටාවේ අපි ඇසුරු කරන අය ලේසියකට. ඒකට දෙන්නේ නැහැ. කෙසේ වෙතත් වෙන උත්තරයක් නැහැ. වෙන උත්තරයක් නැහැ. ඒකයි ඒ ඈත කාලේ අරඤ්‍ය රුක්කමන ශුන්‍යාගාරවලටම ගිහින් මේ කාරණේ පැලයි කියන එකේ තේරුවම ඒකයි. ඊට බෑයින් අපිට තියෙනවා මේකේ හොඳ ශ්‍රද්ධාවක්, හොඳ පිළිගැනීමක්, හොඳ දැක්මක්, හොඳ විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක හුදේ ගැඹුරුම ප්‍රායෝගිකත්වයකට අත්දකින්න නම් පුදුම විදියකට විරාග වෙන්න වෙනවා. අහක් වෙන්න වෙනවා.
ඒක තමයි අපිට හැම එක්කෙනාම තියෙන අපිට තියෙන අභියෝගාත්මක ප්‍රශ්නය. ඒකනේ මිනිස්සු එහෙම කරපු දෙයක් නේ. දා නැන ගුණ තියෙන උත්තමයෝ කරපු වැඩක් නෙවෙයි. රාජකීය උත්තමයෝ කරපු වැඩනේ. මේ නිරෝධය දැක්කයි කියන්නේ. මේකනේ හපංකම කරනවා නම්. අනික මොනවද හපංකම් ඈ? අනික ඔක්කොම හුස්ම ගන්න හෙලන්න උත්තර නේ ඔක්කොම. යන්නේ මේලිමත් එක්කනේ මේ කරපු උත්තමයෝ නොහිටියා නෙවෙයිනේ ලෝකේ. අපිට ඇහින් එහෙම උත්තමයෝ හිටියා එමට. ඒ උත්තමයන්ගේ ප්‍රකාශන අපිට හරියටම අහන්න ලැබෙනවා. ඒවා තියෙනා වූ සන්තුෂ්ටිය එසේ මෙසේද? එතකොට එහෙම පැත්තක් මේකේ තියෙනවා. ආය ලෝකේ දෙසරයක් කරන වැඩකුත් නෙවෙයිනේ. අමාරුවෙන් හරි කරලා ඉවර කරලා ආයෙ කරන්න නෑ. කතං කරණීයම්. කළ යුතු සියල්ල ඉවරයි. නාපරං ඉත්තත්ත. ඒක තමයි මහා මහ නිවන. එහෙනම් අපි රම උත්සාහනේ ශක්තිමත්ව යන් ඉස්සරහට. ඔය අපේ කවුරුත් මේකට හොඳ කැමති අය, යෙදිච්ච අය, සසරත් යෙදිලා ආපු අය නිකම්මයි නෙමෙයි. සසර මේක හොඳට ප්‍රගුණ කරගෙන ශක්තිමත් ආපු අය දැන් මෙහෙ ඇවිල්ලා මේ එක ඒවට මැදි වෙලා නිකන් මොනව කරන්නද දැන් අර පොල් කටු වල සෙල්ලම්පත් වෙනවා වගේ. ඔය ඉතින් අර බාල කලට කෙලිනා උතු වළඳේ කියලා අර ලුවට සංගරාවේ තියෙන්නේ පොඩි කාලේ ළමයි සෙල්ලම්පත් වෙන්නේ පොල් කටු වල. ඒ පොල් කටු වල සෙල්ලම්පත් වෙනවා වගේ වැඩ කර ඉන්නවා ඉතින් අපි. වෙන මොනව කරන්නේ? සවිනාංශ අපි දැන් මේ සමතේ වඩන කොටත් එක්තරා නිරෝධයකට එනවා. හුස්ම නොදැන යන අවස්ථාවකට එනවා. ඔව්. නමුත් එතන අපිට ඇත්තටම චේතෝ විමුක්තිය කියලා කියන්න බෑ නේද සවිනාංශ? චේතෝ විමුක්තිය කියන්න බෑ. නමුත් සමාධිගත භාවයන් ඇත. යම් ඒකාග්‍ර වූ සමාධිගත භාවයන් ඇත. නමුත් ඒක මේ ප්‍රඥා සහගත අරමුණක් නෙමෙයිනේ මැඩම්. ප්‍රඥා සහගත අරමුණු නෙමෙයි. අරමුණක් තමයි. හැබැයි උපේක්ෂා සහගත අරමුණක්. ඒ අරමුණ තුල ඉන්න පුළුවන් කල්ප ගණන් වුණත් ඒකෙදි මේ සම්පූර්ණ මේ සියල්ල නැති වුණා වාගේ. ඒ වුණාට අපේ අනුශේ ධර්ම සංසිඳිලා නැහැ. අපිට ඒක තේරෙනවා. අවිද්‍යාව දුරු වෙලා නැහැ. යතහභූත ඥානෙ නොවේ. ඒ නිසා චේතෝ විමුක්ති කියන අර්ථය ගන්න බෑ. සිතවිලි මිදීමක් කියලා ගන්න බෑ. එතන රාජ්‍යත්ව බහිද්දා කියන දෙකෙන්ම නිරෝධය දකිමින් යන්න ඕන. අන්න එකයි. දැන් බාහිර ක්‍රියාව කියන්නේ අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවත් එක්කලා මේ අතපය ක්‍රියා කරන සිද්ධිය පිළිබඳව ඉරියාපතනයකින් මෙතන හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩ තමයි අතෙන්ද වැටෙන්නේ මනින්ද්‍රිය ළඟ අජ්ජත් රූප ඡායාවේ අනාත්මය දකින්න. රූප ඡායාවේ ශූන්‍ය බව දකින්න ඒපත් වෙන්න ඕන. මෙහි ඉරියාපතය හතර සම්පූර්ණයෙන්ම ලෙහිලා. දැන් ඉරියාපතේ ලෙහෙන්නේ නැතුව මම වාඩි වෙලා මම හුස්ම ගනිමින් මේ සමත සමාධියකට ඇවිදිලා එතෙන්දි ශරීරයේ ඇති වෙන යම් ভাইබ්‍රේෂන් සිද්ධියක් වෙන්නත් පුළුවන්. යම් ආලෝක පටවි ආදී මේ නීලාදී යම් ධානය එකගතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ප්‍රථම ද්විතීය චතුර්ථ ධාන ආදී ධානලාභී බව පෙන්වන්නෙත් ඒ වෙන්නේ. ඉතින් ඒවා තුල යම් සමාධිගත භාවයන් ඇති වෙන්න පුළුවන්. ඒක වීරිය හැටියට වෙන කාරණයක්. එහෙම නැත්නම් එකක්වත් නැත්නම් නින්දට හරියන්න පුළුවන් නේ. අද්දක පියාගෙන. මොකක් හරි දෙයක් වෙනවා. මේක ගවේෂණාත්මකයි. මේක ගවේෂණාත්මකයි කියන එකේ තේරුම හරියටම සිද්ධිය අතැඹුලක්සේ ලිහාගෙන යෑම. ලෙහිලා බලනකොට කොයි අතින් බැලුවත් අපිව අඳුරකට හෙලන්නේ නැති. අපිට ආයෙ චුට්ටක් කෑල්ලක් ඉතුරු කරන්නේ නැතුව මේ එළිය වැටිලා යන්න පුළුවන්. ඉතුරු වෙලා නැහැ. ආයෙ මේකේ ඇලෙන්න කාරණයක් නැහැ කියන එක පිළිබඳව හොඳ ප්‍රඥාගෝචර මේ අත්දැකීමක් එක්ක.
කෙරෙන්නා වූ යම් සමාධිගත භාවයක් හැබැයි නම් ඒක අපිට ප්‍රායෝගිකයි. දැන් ඔය දැන් ඇත්තටම ඔක දැන් අර ඔක තනියම යන්න පුළුවන් අය දා බුද්ධ කාලේ හිටියා. එමෙට ඇත්තටම තනියම යන්න පුළුවන් අය හිටියා. දැන් තනියම ගිය උත්තරමය තමයි ඔය බුදුරජාන් වහන්සේ දේශනා කරුවේ. මහාන යව කියලාම බොහෝ දුරට භාග්‍යවතුන් වහන්සේ දන්නා මේක රංචු පිටින් කරපු වැඩකුත්. ඊට ඒක අදාළ කට්ටිය රංචු පිටින් එකතු වෙලා කරපු වැඩක්. දැන් මේ අද අපි රංචුවක් එකතු වෙලා මේ යමක් කතා කරන්නේ. ඒක රාශි වෙලා එකට. එතකොට ඒ විදිහට 200 300 500 600 10 දෙනා 7 දෙනා ওই විදිහට කාණ්ඩ එකතු වෙලා මේ ගවේෂණය කරා. මොකද ඒක තමයි මේ එකිනෙකාට තිබිච්ච ශක්තිය. ඒ තනි කෙනෙකුට ගලක් පෙරලන්න බැයි නම් 4 දින එකතු වෙච්චා ගල හොල්ලන්නවත් පුළුවන් නේ. 10 15 එකතු වෙනකොට ගල තල්ලු කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේක මේ ආත්ම දෘෂ්ටිය නැමැති ගල උඩු කරලා දාන්න එහෙම නැත්නම් මේක දුරු කරන්න මේ අර ඒක රාශි වීම ආර්ය සමාජයක් ආර්ය වූ ඒක රාශි වීමක් තුල සාකච්ඡා කරලා හෙළිදරව් කරගෙන හැබැයි ආර්ය වූ ඒක රාශි වීමක් තුලම ගමනක් යාමක් එදා තිබුණා වනගතව. අද ඉතින් වනගතව එහෙම යන්න බෑනේ. මේ එහෙම වනගතව ගිහිල්ලා එහෙම වාසය කරලා මේක සංසිඳුවා ගත්තා. ඒවට ඉතින් අර තනිකර පුදුම කැපවීම කරන්න ඕන. මේ කැපවීම බරපතල ලෙස තියෙන කොහොමුණත් එහෙම අර්ථයකින් තමයි අපිට මේකේ මේ අර හුස්ම නතර වෙන තැන හුස්ම නතර කරලා ඉන්න පුළුවන් තැනක් හදන්න වෙන්නේ. නැත්තම් හැමදාම සාකච්ඡා කර හෙළිදරව් කරගෙන ඉන්න පුළුවන්. දර පොකුණේ ගැටේ තිබ්බා වාගේ වැඩිපුර වැටෙන්නේ පොකුණට නෙවෙයිනේ. වැඩිපුර වැටෙන්නේ ගොඩටනේ. ඉතින් ඒ වුණත් සීබුද්ධිය තියෙන පින්වතා කොහොම හරි ඉතින් මේක සටනක් කරනවා නැත්තේ නෑ. දැන් අය තාම මොනවද අහන්න එහෙම තියනවා තාම මොනවා හරි. ස්වාමීන් වහන්සේ දැන් අපිට රූප ඡායාව කියන එක ඇත්තටම මේ හිතට එන සිතුවිල්ලක් නේද? ඔව්. රූප ඡායාව හිතේ සිතුවිල්ල. ඒතකොට ඒ සිතුවිල්ලේ නිරෝධය කියන එක අපි ඔතන දින ඕන මහත්මයා දැන් රූප ඡායාව කියන තැනදී අපිට ඔතන ගන්නත් ඕන අර මේ මොකද්ද මේ අර සූත්‍රේ මූලපරයය සූත්‍රයේදී මොකද්ද ඔකට කියන වචනේ මඤ්ඤණය. ඔව් රූප මඤ්ඤණාව. මේ ඒ කියන්නේ රූපයක් රූප වාගේ නිකන් සැලැස්මක්. රූප වාගේ සැලැස්මක්. රූප මඤ්ඤණාවක් අපි ඒකට කියන්නේ. දැන් බලන්නකො ඇහැට පරසටහනක් ගැටෙනකොට දැන් ඉස්සරහා තියෙන රෝස මල ඇහැට වැටෙනකොට රෝස මල වැටුණා නෙමෙයිනේ. ඒකෙන් ආලෝක කිරන්නේ මෙතන වදින්නේ. එතකොට එතන ඇති වෙනවා රෝස මල වාගේ සටහනක්. රූප මඤ්ඤණාව. ඒ අරබය තමයි අර විඳීමයි හැඳිනීමයි ලෝභ සංස්කරණයයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ හැම එකක්ම චෛසික ධර්ම තමයි. රූප මඤ්ඤණයත් ඇතුළේ චෛසික කොටස තමයි. ඒ එකක්වත් ද්‍රව්‍ය හේතු නෙමෙයි ඈ. ඇත්තට රූපයක් නෙමෙයි යම් හේතුන්ගේ ඵල වශයෙන්. මේ තිරේ කට දැන් කී දෙනෙක් වැටෙනවද? එතකොට එයා මෙයා කියවට හරියයිද මේ? එයා මෙයා කියවට හරියන්නේ ඒ වුණාට අපිට හිතෙන්නේ මේ අහවලානේ කියලා. එහෙම කියනවා. නමුත් මේ මඤ්ඤණ අරබය දැන් මේවත් දකින්නවා හඳුනනවා විඳිනවා. එහෙම ස්වභාවයක් තියෙනවා ඉතින්. නමුත් මේ තනිකරම ද්‍රව්‍යත් එක්කද? නෑනේ. මේ හේතුන්ගේ ඵලයක් නේ. ඒ හින්දා මේකට දාන්න ඕන හොඳම වචන තමයි හේතුන්ගේ ඵලය. බලන්නකො යම් හේතු කාරණා කට්ටලයක ප්‍රතිඵලයක් නෙමෙයි. එහෙමයි. එතකොට මේකම නේද අපිට ඉදිරියෙන් ඉස්සරහින් කෙනෙක් හම්බ වෙනවා කියනත් මේකම තමයි. යම් හේතුන්ගේ ඵලයක් නේ. ඉදිරියෙන් හම්බ වෙනවා කිව්වත් මෙහෙම තිරේක හම්බ වෙනවා කිව්වත් හේතුන්ගේ ඵල. ඉතින් මේ හැම එකකම තියෙන එක්වීම මුණ ගැහිම වෙන්වීම හැර වෙන මොනවද මේ විශ්ව පුරාවටම මෙතර කාලයකට ඇහැට හරහා කන හරහා දිව හරහා හම්බෙච්ච නැත්තම් එක්වීම වෙන්වීම හැර වෙන මොකුත් නැහැනේ. එහෙනම් මෙහි අවකාශය ඉඩ ඇත්තයිනේ. මෙන්න මේ ඉඩ පිළිබඳව ගැඹුරු ප්‍රත්‍යක්ෂ භාවයක් අපිට එන්න නේ අවශ්‍ය. මේ ඉඩ පිළිබඳව ප්‍රත්‍යක්ෂ භාවයක්
ගැඹුරු අත්දැකීමක් ලැබෙන්න එන්න එපා නිවුණයි කියන එකට. ප්‍රශ්න ඉවරයි කියන එක. එතකොට ප්‍රශ්න ඉවර වෙනකොට ආයේ රූප ඡායා එක කතන්දරයක් නැහැනේ. එතකොට නිවිච්ච තැන 1000ක් නිවිලා හිටියත් දෙන්නෙන් නිවිලා හිටියත් එක්කෙනෙන් නිවිලා හිටියත් ඒක එහෙම තමයි නිවීම. අර සාගරේ කොතනින් බැලුවා ලුණු රහ වගේ විමුක්ති රසය. කොහෙන් බැලුවත් ලුණු රහනේ. කොහොමද විමුක්ති රසය තමයි විමුක්ති රසයක්. ඒක එසේ මෙසේ රසයක් නෙමෙයි. සීනි වී පැණි වල රහය වගේ නෙමෙයි. විමුක්ති රසය. විමුක්ති රසය කියන්නේ සංසිඳුණා කියන එක, ගැලවුණා කියන එක. නිදහස් වුණා කියන එක. තව වචනයක් ඔකට කියනවා බය තැති ගැනීම නැති වුණා කියන එක. බය කියන්නේ බය තැති ගැනීම කියන එක අඩු වෙනවා කියන එක. කියන්නේ දැන් අපිට ඇති වෙන නිතරම නිකන් අනියත බියක් ඇති වෙනවා. නීතියක් ක්‍රමයක නෙමෙයි. නිකන් බයක් තැති ගැනීමක් මොනවා වෙයිද? ඊළඟට මොකද වෙන්නේ? ඔය ආදී දේවල් අපිට නිතරම නිකන් අපිට නොදන්නාට පසුබිමේ එහෙමනේ තල්ලු වෙන්නේ. ඉතින් ඒ පැත්ත අඩු වෙලා යනවා. මොකද නිරෝධය මේ අර ඉඩ පිළිබඳව ප්‍රත්‍යක්ෂ වෙන්න. මේක අපිට මඤ්ඤණාවක් කියලා තේරෙන්න ඕනේ නේද? මඤ්ඤණාවක් කියලා තේරෙන්න ඕන. මඤ්ඤණාව බවට තේරෙන්න ඕන. එනදින් කියන මායාවක්, හීනයක්. ඔව්. හැම දෙයක්ම. ඔව්. ගන්න දෙයක් නැහැ. ඒක තමයි. අතෑරලම දාන්න ඕනේ. අතෑරලම දාන්න ඕනේ. අත්හැරලම දාන්න. අත්හැරීමමයි. අත්හැරෙන ක්‍රමයක් නයි උන. අත්හැරීම කොච්චර දුරට ප්‍රගුණ වෙයිද, ශක්තිමත් වෙයිද? ඒ තරමට ගැලවෙනවා. එතකොට ඒක මමත්වයක් වෙන්නේ නැද්ද අපි හඳ? එතකොට මං ගැන විතරනේ හිතන්නේ. ඒ අත්හැරීම එන්නේ හේතු සාධක ඇතුවනේ මැඩම්. හේතු සාධක ඇතුවයි අත්හැරීම වෙන්නේ. නැතුව මේ හිතුවක්කාරකම අත්හැරනවා නෙමෙයි. මඤ්ඤණාව බව දැනගෙන තමයි අතාරින්නේ. හේතු සාධක ඇතුව නිෂ්ප්‍රයෝජන නිසා නිෂ්ප්‍රයෝජන බව ප්‍රත්‍යක්ෂ වෙන තරමටයි අත්හැරීම එන්නේ. ප්‍රයෝජන නම් අත්හැරෙන්නේ නැහැ. එහෙමයි. දැන් ප්‍රයෝජනයක් එහෙමනම් අත්හැරෙන්නේ නැහැ. ප්‍රයෝජනයි නම් අත්හැරින්න හිතෙන්නේ නැහැ. දැන් අපිට ඒක පේනකොට නිෂ්ප්‍රයෝජනයි කියලා. නිෂ්ප්‍රයෝජනයි කියලා හිතනකොට ඒක අත්හැරෙන්නේ නැද්ද? තේ වතුර වක්කලා ඉතුරු වෙන තේ කුඩු ටික දැන් නිෂ්ප්‍රයෝජනයි. දැන් ඒවා දැන් වැඩක් නැහැ. දැන් ඒවා ආයෙ කහට නැහැ. ඉතින් දැන් මොකද කරන්නේ? ඒ තවත් බෙලෙක් එකට දාලා තියාගන්නවා. තවත් ටින් එකකට දාලා. ඒවා පැලවලට දානවා අපි නම්. මං අහන්නේ මේ උදාහරණ වශයෙන් අහක දාන අන්නේ වාය එකක් තියෙනවා. අහක දානවා. පොල් රොඩු ටික අහක දානවා. එතකොට තාම මොනවාරි අහක දානවා. නිෂ්ප්‍රයෝජන. ප්‍රයෝජන තියෙන තාක්කල් ඒකෙල්ල අන්නේ වාගේ නියන්. මේ සමස්තයක් වශයෙන් සියල්ලගේම නිෂ්ප්‍රයෝජන භාවය ප්‍රත්‍යක්ෂ වෙන තරමට යහක දැමෙන්නේ. ඉතින් අපි හඳුන්නේ අපිව නිෂ්ප්‍රයෝජන වෙන්නේ හොඳටම වැඩ කරලා මොකක්වත් කරගන්න බැරි වෙනකොටනේ. එතකන් අපිව ප්‍රයෝජනයිනේ. ඒ භෞතික වශයෙන්. ඔව්. ආයි හොඳටම බලන්න. ඕන එක නිෂ්ප්‍රයෝජන නම් අය අල්ලගෙන ඉන්නේ නැහැ. අතහැරලා දානවා. Tamanට අදාළ නැත්තම් මට අදාළ නැහැ කියලා දැනෙච්ච ගමන් ඕන එකක්. එතනින්ම අවුට් කරනවා. ඉතින් මේ එතකොට මේ මුළු ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එකේ තේරුම මොකක්වත් අදාළ නැහැ. මොකක්වත් අදාළ නැහැ කියලා පේනකොට එතකොට අත්හැරීමේ ක්‍රමයට හිත හැදිලා යනවා. හැම එකකම අදාළ නැහැ කියලා පේන තරමට. එහෙම ඇවිල්ලානේ අන්තිමට ඊළඟ හුස්ම එපා කියන තැනට එන්න ඉපෑ.
ඊළඟ හුස්මත් ඕනේ නැහැ. ඒකත් අදාළ නැහැ. ඔය මේ කොච්චර දුර තැනකට එනවද? ඒසිට නැහැ. හැබැයි ක්‍රමානුකූලව ශක්තිමත් මේක ක්‍රමානුකූල ශක්තිමත් භාවය ඇති වෙනවා. ඇති වෙන තරමට සුන්දරයි. එහෙනම් අපි දැන් ගොඩක් වෙලා කතා කරා. එහෙනම් ඔන්න ත්‍රිවිධ රත්න ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඔක්කොම අයට යාපතක් වේවා. හොඳයි. හොඳයි තෙරුවන් සරණයි යාපතක් වේවා.